අද වෙසක් පුර 15ක පොහොය දවසේ ධර්ම දේශනා හා ඒ දායකත්වයේ දරනු ලබන්නේ පින්වත් ස්වර්ණා පෙරේරා මැතිණිය සහ බ්‍රිගේඩියර් අශෝක පෙරේරා එතුමා බලාපොරොත්තු වන්නේ දෙපාර්ශවයේම මිය පරලෝකයේ දෙන්නට යෙදුණු මව් දෙමව්පියෝ බන්දු මිත්‍ර හිතයිසී ඥාතීන් ඇතුළු ඒ සමස්ත ඥාති වර්ගයාට පුණ්‍ය අනුමෝදනා කිරීමත් ඒ වගේම ලෝකවාසී සියලු ජනතාවට මේ මොහොතේදී පැමිණ තිබෙන ව්‍යසනය ඒ වගේම කොරෝනා රෝගයෙන් මිය යන්නට යෙදුණු ලක්ෂ සංඛ්‍යාත ඒ ජනතාවටත් සාංශාරික වශයෙන් එවැනි අකල් මරණයක් සිදු නොවේවා කියන ප්‍රාර්ථනාවත් ඒ වගේම මේ රෝග ව්‍යසනයන් වලින් බේරිලා රට ලෝකය රෝග බියෙන් දුරු වේවා රත්නත්‍රය අනන්ත ගුණ ආශිර්වාදය සැලසේවා කියන උතුම් ප්‍රාර්ථනාව මුල් කරගෙන ඒ වගේම ස්වාමීන් වහන්සේ ඇතුළු අප හැම දෙනාටමත් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම සඳහා මේ කුසල් ධර්මියෝ හේතු වාසනා වේවා කියන මූලික පැතුමින් යුක්තව අද දවසේ දායකත්වයේ දරනු ලබන්නේ ස්වර්ණා පෙරේරා මැතිණිය සහ බ්‍රිගේඩියර් අශෝක පෙරේරා මැතිතුමා ඒ දෙපළටත් අපි ආයුරාරෝග්‍ය සැප වර්ධනය සැලසේවා නිදුක් නිරෝගී බව ලැබේවා ධර්මයෙන් තව තවත් දිතුලන්නට වාසනාව ශක්තිය ධෛර්යය ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා බල තව තවත් ලැබේවා කියලා අපි සාදු කියා ප්‍රාර්ථනා කරමු සාදු. අද දිනය 2020 වසරේ 5 වෙනි මාසේ 7 වෙනිදා වෙසක් පුර 15ක පොහොය දවසයි. ධර්ම දේශනාව සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සක්ක මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස අග්ගෝ හමස්මි ලෝකස්ස ජෙට්ඨෝ හමස්මි ලෝකස්ස සෙට්ඨෝ හමස්මි ලෝකස්ස අයමන්ති මා ජාති නත්ති ධානි පුනබ්බවෝති ශ්‍රද්ධාවන්ත ප්‍රඥාවන්ත ශ්‍රී ලංකා වාසී ලෝකවාසී කාරුණික පින්වතුනි අද වැනි වෙසක් පුර 15ක පොහොය දවසක අපට මෙනෙහි කරන්න කරුණු කාරණා අපමණයි පින්වතුනි සම්පූර්ණම බුද්ධ චරිතයම සිහිපත් කරන්න පුළුවන් දවසක් මේ තරම් වැදගත් දවසක් මේ තරම් උදාර දවසක් අපේ දින පොතේ අපේ කැලෙන්ඩරේ තවත් නෑ පින්නතුනි මේ දවස තමයි අපිට තිබෙන අපේ කියන්න බැරි තරම් වටිනාකම ඒ කියන්නේ අපිට අවුරුද්ද නෙමේ වටින්නේ උපන්දින දවස නෙමේ වටින්නේ ඒ වගේම වෙනත් සැමරුමක් දවසක නෙමේ වටින්නේ මෙන්න මේ වෙසක් පොහොය දවස තමයි මුළු මහත් ලෝකයේම ස්වභාව ධර්මයෙන්ම මහා අසිරියක් මහා පින්බර දවසක් බවට පත් කරන්නේ මේ වෙසක් පුර 15ක පොහොය දවස අද දවසේ අපිට හැකි පමණින් තථාගත බුදු පියාණන් වහන්සේගේ ජීවිතය පැවැත්ම පිළිබඳව
අපි සිහිපත් කරගනිමින් ධර්මයේ ජීවිතයට එක් කරගන්නට අපි කාරුණික වෙන්න ඕන. ඒ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ දෙව්ලොව වසන කාලේ ආරාධනා දෙව් බඹුන්ගේ පරිදි මේ මනුසත් දෙරණෙහි මහා මායා දේවියගේ කුස පිළිසිඳ ගැනීමෙන් ඒ නව මාසක් සම්පූර්ණ වීමෙන් මේ වෙසක් පුර 15ක පොහොව දවසකදී ඒ ලුම්බිනි සල් උයනේදී මෙලව පුත්‍රයෙක් හැටියට මිනිසෙක් හැටියට කුමාරයෙක් හැටියට උප්පත්තිය ලැබනවා. ඒ උප්පත්තියේ ඇවෑමෙන් මවගේ අභාවයද ජීවිතේ ක්‍රමානුකූලව වැඩිමත සිදු වෙමින් සතර පෙර නිමිති ඇස ගැටෙමින් ජීවිතේ පිළිබඳව මහත් වූ සංවේගයට කලකිරීමටපත් වෙමින් ඒ කලකිරීම සංවේගයටපත් වෙන්න එක හේතුවක් නෙමේ පින්නතුනේ සමස්ත රාජ ක්‍රියාකාරීත්වය පිළිබඳවම මේ රජුන් අතර තියෙන බලලෝභය සටන්කාමීත්වය අසාධාරණේ වැනි දේවල් පවා මේ හිතට දැනුණා. ඒ සියල්ල පිළිබඳවම කලකිරීමෙන් සිටින මේ සිද්ධාර්ථ කුමාරයාණන්ට ඒ පැවිදිරුව ආදර්ශය දැකීමෙන් මමත් එලෙසම ආධ්‍යාත්මයේ සොයා යන මිනිසෙක් විය යුතුයි කියලා කල්පනා කළා. පෙළ සසර පුරුදු අවදි වෙලා ඒ තථාගත බුදු පියාණන් වහන්සේ කියන தത്വයට පත්වීම සඳහා කුමාරයෙක් හැටියට තාපසයෙක් හැටියට පින්නතුනේ අනේක විද ඒ ශාස්ත්‍රවරු ළඟට ගිහිල්ලා ඒ ධර්මයන් ප්‍රගුණ කළා පුහුණු කළා. ඒ එකකින්වත් ප්‍රයෝජනයක් නොවූ කල ලෞතර බුදුරජාණන් වහන්සේ මරණය අතළඟ එදා තාපසයෙක් හැටියට දුස්සර ක්‍රියාවේ සිටියදීම ඒ බුදු පියාණන් වහන්සේ තීන්දුව තීරණ කළා මම මේ විදියට සිටියොත් මේ යනවා. ඒ නිසා මධ්‍යම ප්‍රතිපදාවක් අනුගමනය කරමින් ප්‍රඥාව දියුණු කිරීමයි සිද්ධ කරන්න තියෙන්නේ කියලා කල්පනා කළා. විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධිරාජානන් වහන්සේ ඒ ඇසට රුකුමුල වැඩ හිඳමින් අප්‍රමාණ කෙලෙස් මරුවන් පරාජය කරමින් දමනය කරමින් සටන් වෙදී මේ ලෝකයේ මිනිස්සෙකුට හිතන්නවත් බැරි දෙයක් කල්පනා කරන්නවත් බැරි දෙයක් මේ මහ පොළොව තුල කිසිම සත්වයෙක් මීට කලින් අවබෝධ කළ නැති දෙයක් ඒ තථාගත වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ අවදි කරගත්තා ලෝකෝත්තර ඥානයක්. ඒ ලෝකෝත්තර ඥානය අවදි කරගන්නට ලැබුණ පින්නතුනේ ඒක පින්නතුනේ මේ මහ පොළොවට පවා දරා ගන්න බැරි දෙයක් මේ මහ පොළොව පවා සලිත වෙන තරම් දෙයක් ඒක අපිට තහවුරු වෙනවා. සරියුත් මහ රහතන් වහන්සේ පවා පින්නතුනේ වරක දේශනා කරනවා භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ නිර්වාණය නැමැති ධර්මය අවබෝධ කළේ කෙසේද යන්න පිළිබඳව අපට හිතන්නවත් බෑ කියලා. අවබෝධ කරන්න නෙමෙයි තනිව අවබෝධ කරේ කොහොමද කියලා හිතන්නවත් බෑ පින්නතුනේ. එතකොට මේ කියන්නේ සරියුත් මහ රහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේට පමණක් දෙවෙනි උත්තමයන් වහන්සේ. එහෙමනම් පින්නතුනේ අපි කොහොම හිතන්නද? එහෙමනම් නිවන කියන්නේ මොකක්ද කියලාවත් හිතා ගන්න බැරි සමාජයක් සිටින්නේ. තනියෙන් අවබෝධ කළේ කොහොමද කියලා හිතන එක ගැන කවර කතාවද පින්නතුනේ. ඉතින් පින්නතුනේ අන්න එවැනි උත්තරීතර තත්වයකටපත් වුණා. ඒ නිසා දෙපයින් නැවිදින සත්වයන් අතර ශ්‍රේෂ්ඨතම බුදු පියාණන් වහන්සේ. ඒ වගේම දිව්‍ය බ්‍රහ්ම මනුස්ස මේ තුන් ලෝකෙම පින්නතුනේ කිසිම සත්වයෙක් කිසිම සාත්වරයෙක් ශාස්ත්‍රවරයෙක් මේ තථාගත බුදු පියාණන් වහන්සේගේ ඒ தত্ত্বයට සොයන් අවබෝධයට පින්නතුනේපත් උනේ නැහැ. ඒ පළමු සොයා ගැනීම මේ නිර්වාණය මේ කල්පයේ
මේ බුද්ධ කාලයේදී මේ ගෞතම නම් සම්මා සම්බුදුරජාණන් වහන්සේමයි. ඒ භාග්‍යවත් වූ ඒ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ සිත කය වචනය පූජා වේවා. අපගේ ශීර්ෂ ප්‍රණාමය නමස්කාරය වේවා කියලා අපි ප්‍රාර්ථනා කළ යුතුයි පින්තුනි. ඊළඟට පින්තුනි ඒ සම්බුද්ධත්වයේ ලැබපු බුදුරජාණන් වහන්සේට අපි පින්තුන් දන්නවා උන්වහන්සේ නුවණින් බලනවා මම මේක මෙච්චර ගැඹුරු ධර්මයක් අනේ කාටද දේශනා කරන්නේ කියලා. කාටද මම දේශනා කරන්නේ? එහෙම කල්පනා කරද්දී ඒ උග්‍ර තපස්වරු මෙනෙහි කරනවා. ඒ සියලු දෙනාම මිය පරලොව ගිහිල්ලා කියලා දුටුවා. මහා ප්‍රඥාන් වශයෙන් හිටපු අය බලනකොට ඒගොල්ලෝ මිය ගිහිල්ලා. ඉන්පස්සේ බුදුරජාණන් වහන්සේට එක ශරණේම මතක් වෙන්නේ මගේ යාළුවෝ ටික. මගේ මේ නිවන් මඟ වර්ධනය කරගන්න අපි කවුරුත් එකට නේද මහන්සි වුනේ. ඒගොල්ලන්ට මේක කිව්වොත් තේරෙවි කියලා හිතලා මේ පස්වග මහණුන් සොයාගෙන බොහෝම දුරක් පින්නතුනේ පා ගමනින් ඒ තථාගතයන්න් වහන්සේ මහා කරුණාවෙන් ඒ රාජ කුමාරයෙක් වෙලා මහා යස ඉසුරු වළඳපු කෙනෙක් මේ දේ කරපු නිසා තමයි ඒක මහා පුදුම වික්‍රමයක් බවට විශේෂයෙන්ම පත් වෙන්නේ. සාමාන්‍ය දුක් ගැහැට විඳින්නට පුරුදු නැති ජීවිතයක් වෙනතුනේ. බොහොම සිව්මැලි විදියට හැදිච්ච ජීවිතයක් තමයි මේ ආකාරයෙන් මේ දෙපයින් වැඩම කරන්නේ. එසේ වැඩම කරත් වෙනතුනේ බලන්න කිසිදු කෙනෙක් මේ බුද්ධත්වයට පත් වුණා කියලා එකවරම හඳුනා ගැනීමක් දක්වන්න බැරි නිසා ඈත සිටන් දකින්න කලනම් තීරණය කරේ මේ බුදු පියාණන් වහන්සේට අපි ගෞරව නොකළ යුතුයි කියලා. ඒත් පින්නතුණි ළඟට ආවහම ගරු කරන්නට සිතුණා. සමන් දෙන්නට හිතුණා. මුලින්ම ඒ අඤ්ඤා කොණ්ඩඤ්ඤ ආදී ඒ තපස්වරු මේ ශාසන ධර්මෙහි මුල් ස්ථානය ධර්මින් ඒ සම්බුදුරජාණන් වහන්සේගේ ආලෝකය ඔවුන්ගේ සිත්වල දල්වා ගැනීමට කටයුතු කළා. අපිට ඒ දවස සිහිපත් වෙනවා. ඊට පස්සේ පින්නතුනේ අපිට තියෙන හොඳ මතකයක් අපි දරා ගන්නට ඕන. ඒ තථාගත බුදු පියාණන් වහන්සේ පින්නතුනේ ඒ ශාසනය වඩද්දී ඒ බුදුරජාණන් වහන්සේට පැමිණිච්ච ජීවිතේ අපමණ කරදර බාධක හිංසා ඒ සියලු දේවල්ම බොහොම සමසිතින් දරාගෙන කටයුතු කළා. කිසි වෙලාවක ඒ වෛරය ක්‍රෝධය ඉදිරිපත් කරපු මාගන්ධියට හරි චින්චිමානිකාවට හරි ආලවකට හරි අඟුලිමාලට හරි ඒ දේවදත්ත නාලාගිරි ආදී පිරිසට හරි මේ සත්වයන්ට හරි මිනිස්සුන්ට හරි කාට හරි පින්නතුනේ බුදුරජාණන් වහන්සේගේ සිතෙන් නම් කිසි වෙලාවක දොසක් අවඩක් අනර්ථයක් වශයෙන් ප්‍රාර්ථනා කරන්නේ නැතුව උන්වහන්සේට හැකියාව තිබුණා ඒ සියලු දෙනාටම සමමිත පතුරන්න. තමන්ගේ රාහුල කුමාරයාට වගේම සුනීත සෝපාකට වගේම අඟුලිමාල දේවදත්තටත් සරියුත් මුගලන් මහරහතන් වහන්සේලාටත් එක හා සමාන සමමිත පතුරන්න හැකියාව තිබුණා. ඒ නිසා තමයි අද දවසේ අපි ඒ බුදුරජාණන් වහන්සේව බොහෝම දයාවෙන් වන්දනීයව මෙනෙහි කරන්නේ කල්පනා කරන්නේ මුළු ලෝකයේම වන්දනා කරන්නේ. හැබැයි පින්නතුනි ඒ තථාගත බුදු පියාණන් වහන්සේ විසින් එසේ වෛර නොකළයි කියලා අර වෛර කරන මිනිස්සුන්ගේ වෛරේ නම් අඩුවක් උනේ නෑ. වුන් දිගටම වුන්ගේ රාජකාරිය කරගෙන ගියා පින්නතුනි. ඔවුන් මනසින් කල්පනා කරේ නෑ ඇයි අපි වෛර කරන්නේ කියලාවත් කල්පනා කරේ නෑ. එතකොට තථාගතයන්න් වහන්සේ ගමින් ගම වැඩම කරනකොට
තථාගතයන්න් වහන්සේ දිහා බැලුවේ ආගම් ප්‍රචාරකයෙක්. අපේ දායකයෝ අල්ලගන්න එනවා. අපේ ආගම් විනාශ කරන්න එනවා. අපිට අහිතක් අවඩක් කරන්න එනවා වගේ තමයි දැක්කේ. එහෙම දැකලා මන් පෙත් ඇහුරුවා. වතුර ගොන ළිඳට පවා පිදුරු දැම්මා. කිසිදු කෙනෙකුට වතුර ටිකක් පිණ්ඩපාතේවත් නොදෙන හැටියට සමහර පළාත්වලදී බුදු පියාණන් වහන්සේට බොහෝම ගැහැට විඳින්නට සිද්ධ වුණා. දනට ආරාධනා කළා, වසට ආරාධනා කරා. වස නොදී දන නොදී වහන්සේව නියදෙන්න වාගේ සැලැස්සුවා. මේ මාරාවේශයන් සිද්ධ කළා. ඒ තථාගතයන්න් වහන්සේට දුනු වායන් ලවා විද්දෙව්වා. ඒ බුදු පියාණන් වහන්සේට ගල් පෙරළුවා. අලි ඇතුන් දාලා වෙනතුනි රා කල පොවලා ඒ බුදුහාමුදුරුවන්ව නැති කරන්නට කටයුතු කළා. පින්නතුන් දකින්න ඇතිව ඉන්දියාවේ කුලප්පු වුණාම සමහර අලින් කරන විනාශය. ඒ වගේ පින්නතුනි රා කල හදක් පොවලා මේ බුදු පියාණන් වහන්සේ ඉදිරියට මේ නාලාගිරි හස්තියාවැනි ඒ හස්තීන් යවල පවා මේ කරන්න. බුදුහාමුදුරු කරපු වැරද්ද මොකද්ද? එහෙමනම් ලෝකේ නිന്ദා අපහාස ගැරහුම් ලබන්නට කිසිම කෙනෙක් එහෙම වැරදි කරන්න උවමනාවක් නැහැ. අපි නිකන් කියවනක් කන්නම් හදාගෙන තියෙනවා මේ ගින්නක් නැතුව දුමක් නගින්නේ නැහැ කියලා. නමුත් ඉතින් බුදුහාමුදුරු ළඟ ගින්නක් තිබිලද දුමක් නැග්ගේ. එහෙමනම් පින්නතුනේ බුදුරජාණන් වහන්සේ කරපු එකම දේ තමයි මේ ලෝකෙට සද්ධර්මය, සත්‍ය, විමුක්තිය කියා දීම. එහෙමනම් මේ ලෝකේ ද්වේෂ සහගත මිනිසුන්, දුෂ්ට මිනිසුන් පව් කරගෙන අපාගාමී වුණා. ඒ වගේම පින්නතුනි බන්දුල මල්ලිකා, කෝසල මල්ලිකා, අනේ පිටිසිටුතුමා ආදී ඒ පිරිස් ඒ වගේම විසාකා උපාසිකාව වැනි මහා සිටු දිනියන් ආදී පිරිස් මේ ශාසන ධර්මයේ බොහෝ පින්දහම් කරගෙන ආරාම විහාරස්ථාන ගොඩනගමින් ශාසන ධර්මයට උදව් කරන පිරිසක් හිටියා. ඒ උදව් කරන පිරිස නොකොඩවාම ජීවිත පරිත්‍යාගයෙන් ඒ උදව්වේ යෙදුණා. මොකද ඒ රසය, ඒ ගුණය ඒ ඇත්තෝ දන්න නිසා. හැබැයි අර දොස් කියන අය නම් දැක්කේ ඒගොල්ලෝ අහු වෙලා ඉන්නේ, ඒගොල්ලෝ මුලා වෙලා ඉන්නේ, ඒගොල්ලෝ රැවටිලා ඉන්නේ කියලා තමයි කිව්වේ. කොච්චරද කියනවනම් අනේපිඩු සිටුතුමාට අනේපිඩු සිටුතුමාගේම ඉඩමක වාසය කරන දේවතාවෙක් කියලා සඳහන් වෙන්නේ. දේවතාවෙක් හරි මිනිස්සෙක් හරි වෙන්න පුළුවන්. අනේපිඩු සිටුතුමා දුප්පත් උනේ බුදුහාමුදුරන්ට දන් දෙන්න ගිහිල්ලා නේද කියලා බව ඇවිල්ලා මතක් කළා. එවිට ඔහු ඒ දෙව්‍ය විමානයෙන් පවා ප්‍රදේශයෙන් පවා එලවන්නට අයින් කරන්නට තීරණය කරන්නට කල්පනා කළා අනේපිඩු සිටුතුමා. ඊට පස්සේ සමාව ඉල්ලුවා. සමාව ඉල්ලුවාම කිව්වා මගෙන් නෙමෙයි මේකට සමාව ගන්න ඕන. ලෞතර බුදුහාමුදුරන්ගෙන් සමාව ගන්න කියලා ඉවර වෙලා බුදුරජාණන් වහන්සේ ළඟට යවුවා පින්නතුනේ. මේක බුදුහාමුදුරන්ට කරපු නිග්‍රහයක් වන නිසා කියලා. මෙන්න මෙවැනි ආකාරයේ පින්නතුනේ මහා ශාසනික කතන්දර ටිකක් තියෙනවා. බුදුහාමුදුරුවෝ කියන පොතේ කියවගෙන යද්දී බුදුහාමුදුරුවන්ගේ ඒ ජීවන පැවැත්මේ චරිතයේ මහා කාරුණිකත්වය, මහා දයාව පින්නතුනේ කිසිසේත් මගේ යන්න බෑ. අපි කීමට කියන්නේ අර එක පුතෙක් ඉන්න මවක් ඒ පුතාට දක්වන සෙනෙහ වගේ මව්වරු 1000ගේ කෝටියක්ගේ සෙනෙහය, දයාව එකට කැටි කළත් බුදුහාමුදුරුවන්ගේ මේ මානව සත්වයා කෙරෙහි තිබුණු දයානුකම්පාව සමාන කරන්න බෑ කියලා කියනවා පින්නතුනේ. අර එක පුතාට දක්වන ආදරේ පවා යම්කිසි හේතුවකින් වෙනස් වෙන්න පුළුවන් ඒ අම්මගේ හිතේ. ඒ කියන්නේ නොගැලපෙන කසාදයක් බැඳගත්තත් මං ඕකගේ ගෙදර යන්නේ නැහැ කියලා හිතන තත්ත්වයට එන්න පුළුවන්. ඉතින් නමුත් එහෙම කැඩෙන්නේ නැති, බිඳෙන්නේ නැති පිරිසුදු නිකලල් දයාපන්න ආදරයක් මුළු මහත් මානව සමාජයේටම තියෙනවා. ඒ නිසා අපි කියනවා මොන ආගමේ හිටියත් මේ බුදුහාමුදුරුවෝ කියන චරිතයට කිසිම කෙනෙක් වෛර කරන්න එපා. නිග්‍රහ කරන්න එපා. නිඳා කරන්න එපා. ඒක මහා පාපයක්, මහා අකුසලයක් බවට පත් වෙනවා.
මක්නිසාද මේ සියලුම ආගම් ಜಾති ભેද වර්ග සත්ව යන් කෙරෙහි ભેදයක් නැතුව මහා කරුණාව මහා දයාව මේ පාප උත්තමයන් වහන්සේ කෙනෙක් තමයි මේ ගහකොළ පවා ඒ බුදුරජාණන් වහන්සේගේ දයාව ආදරය හඳුරනවා. බුදුරජාණන් වහන්සේ පිරිනුවන් පාපු දිනය අපි සිහිපත් කළොත් එදා දවසේ පින්නතුනි ගස්වල තිබුණු මල් අකාලේ මේ පර වෙලා බිමට වැටුණා. ඒකට හේතුව තමයි මේ ගහකොළට පවා ඒ බුදුරජාණන් වහන්සේගේ නික්ම යෑම සංවේදීව දැනෙන ස්වභාවයක් තිබිලා තියෙනවා පින්නතුනි. ඒක මහා පුදුම ආශ්චර්යයක්. ඒ නිසා වෙන පින්නතුනි මේ ගහකොළ පවා මේ සුළඟ පවා ඒ ගුණය ඒ මහා චිත්ත බලවේගයේ පින්නතුනි දන්නවා. ඒ කරුණාව නම් පින්නතුනි මේ කියලා නිම කරන්න පුළුවන් කමක් නැහැ. බුදු කෙනෙකුටවත් බුදු කෙනෙක්ගේ ගුණ බුද්ධ කාලය පුරාම කිව්වත් පින්නතුනි නිම කරන්න බෑ කියන එකයි සටහන් වෙන්නේ. ඉතින් අපිත් අන්නේ මග තමයි අපි කියා යන්නේ. ඒ වගේම අපිත් වර්ධනය කරන්නේ අලෝභය, අද්වේෂය, අමෝහය කියන කරුණු අවෛරී ගුණයන් දියුණු කරන්නට ඕන. මහා කරුණා බුදුරජාණන් වහන්සේගත් මග අනුගමනය කරමින් සියලු වැඩ සලසන ලෝකයාට මෙත් කරුණා පතරවමින් කටයුතු කරන්නට ඕන. එවිට පින්නතුනි මේ මුළු ලෝකයටම ශාන්තියක් ඇති වෙන්න හේතුවක් වෙනවා. මේ මුළු ලෝකෙම ඒ ශාන්තිය මේ වෙනකොට අහිමි වෙමින් යන්නේ ලෝකය ධර්මය පිළිගන්නේ නැතුව වෛරය තමන්ගේ ආගම බවට පත් කරගෙන, ක්‍රෝධය තමන්ගේ ආගම බවට පත් කරගෙන, සත්ව හිංසාවල් කරගෙන නොයෙකුත් අධර්මිෂ්ඨ බලවේග ඉස්මතු වෙමින් පැවතිමින් අධර්මීය බලවේගයන් ලෝකේ ප්‍රචලිත වීම නිසා මේ ගහකොළට මහ පොළොවට සුළඟට පවා සාපයක් බවට පත් වෙලා මිනිස්සු ජීවත් වෙන නිසා ස්වභාව ධර්මයෙන් මිනිස්සුන්ට ඊටාම දරුණු විපාක පෙන්වමින් පවතින සමයක්. ඒ නිසා මිනිසුන්ට දැහැමි වෙන්න කියන කාරණය, ධර්මානුකූල වෙන්න කියන කාරණය, දහම ජීවිතේ තේරුම් ගන්න, ඇත්ත තේරුම් ගන්න කියන කාරණය ස්වභාව ධර්මයේ විසින් බණ කියන කාලයක් මේක. කවුරුත් විසින් බණ කියන්න ඕනේ. ගෙදරට වෙලා තමන් අහගෙන හිටියොත් එහෙම තමන්ට තේරෙයි ස්වභාව ධර්මයේ බණ කියනවා. මේ හැමදේම අස්තීර බව, මේ හැමදේම නැති වෙන බව, මේ කිසිවක් ගෙනියන්න බැරි බව, රජකමට, සිටුකමට, බලයට, නිලයට කරන්න පුළුවන් දෙයක් නැහැ කියන බව, ඒ සියල්ලට ඉහළින් සියලු තත්වයන් වලට ඉහළින් ස්වභාව ධර්මයේ වැජඹෙමින් ස්වභාව ධර්මයට අනුගතව ජීවත් විය යුතුයි කියන කාරණය මනාව වටහා දෙනවා. ඉතින් මේ කරුණ අපි මේ බුදුරජාණන් වහන්සේගේ ජීවිතය තුළින් අපි හඳුනා ගන්න ඕන. ඒ බුදු පියාණන් වහන්සේ උපදින්නේ ගසක් මුල. ඒ බුදු පියාණන් වහන්සේ බුද්ධත්වයට පත්වන්නේ ගසක් මුල. ඒ බුදු පියාණන් වහන්සේ පිරිනුවන් පාන්නේ ගසක් මුල වෙනතුනේ. අපි නම් උපදින්නේ ගෘහයක් තුල, ජීවත් වෙන්නේ ගෘහයක් තුල, බොහෝ වෙලාවට මිය යන්නේ ගෘහයක් තුල. ඒ නිසා තමයි පින්නතුනේ මේ ස්වභාව ධර්මයේ ඒ තිබුණ නැද්ද? රජමාලිගාවල් තිබුණා. ඒ ස්වභාව ධර්මයේම ඒ නිමිත්තක් හැටියට සැකසුනේ කියන කාරණේ අපි විශේෂයෙන් බලන්න ඕන. ඒ වගේම බුද්ධත්වයට තෝරගන්න තිබුණා ඒ මාලිගාවක් හරි මේ කුටියක් හරි කුමක් හරි දෙයක්. නමුත් ඒක ස්වභාව ධර්මයෙන්ම පින්දුතුනේ ඒ ගසක් මුල ඒ විශ්ව ශක්තිය සමග ඒ බුද්ධත්වයට පත් වෙලා තියෙන වෙනතුනේ. ඒ අනන්ත බොහොම වටින කෝටි ගණන් වල ආරාම තිබුණා. ඒ ස්වභාව ධර්මයෙන්ම පින්දුතුනේ ඒක සැකස්මක් හැටියට තමයි අපිට දකින්න තියෙන්නේ. නැත්තම් ඒ වගේ ආරාමයක බුදු පියාණන් වහන්සේට
පිරිනුවන් පාන්න තිබුණා. බලන්න පිරිනුතුනේ බුදුරජාණන් වහන්සේ 80 පැමිණිච්ච සමයේදී පවා කකුල තියෙන තැන නෙමේ ආනන්ද දැන් වදින්නේ කියමින් පවා මේ දෙපයින් ඇවිත් ගොස් තියෙනවා. ඒක හරිය සංවේගයට කාරණයක් පිරිනුතුනේ. ඒ තිබුණු මහා කරුණාවේ ස්වභාවයයි. මහා කරුණාවේ ස්වභාවය. මගේ දැන් මේ කකුල තියෙන තැන නෙමේ ආනන්ද වදින්නේ කියන තත්වේදී පවා ඒ බුදු පියාණන් වහන්සේ දැන් අපි වුණත් කල්පනා කරන්න මේ කාලේදී 80 ඇති කෙනෙක් පාරේ ඇවිදිනකොට ස්වභාවය ඒ වගේ බුදුහාමුදුරුවන්ගේ ශරීරය වුණත් පින්නතුනේ ශරීරේ බුදු වෙන්නේ නැහනේ. ශරීරේ පංචස්කන්ධය ආධ්‍යාත්මයයි බුද්ධත්වයට පත්වන්නේ ආධ්‍යාත්මය ඥාණයට පත් වෙන්නේ පින්නතුනේ. එතකොට මේ බුදු පියාණන් වහන්සේ අධික වේදනාවකට ශාරීරික වේදනාවකට පාත්‍ර වෙනවා. ඒ තමයි ඉන්දියාවේ පැතිරිලා තිබුණු ඒ ලී අතිසාරය කියන මහා රෝගයෙන් බුදුරජාණන් වහන්සේ වරින් වර පීඩා විඳලා තියෙනවා. ඒ මේ චුන්ද කර්මාර පුත්‍රයා ලබා දුන්නු දාණයෙන් ඒක ඇවිස්සුණා. ඒ ඇවිස්සීමෙන් බුදු පියාණන් වහන්සේට අධික විදියට ඒ රෝගය ඇවිස්සුණා. ඉතින් තථාගත බුදු පියාණන් වහන්සේට ඒ වතුර ටිකක් පවා සොයා ගැනීමට අවසාන මොහොතේදී බොහොම අපහසු වෙලා තියෙනවා. බොහොම මඩ පිරිච්ච තැනකින් වතුර ටික ගේන්න ආනන්ද හාමුදුරුවන්ට වාර ගණනාවක් මෙතෙන්ට දිව යන්න සිද්ධ වුණා. ඉතින් අවසානයේදී වතුර ටිකක් බුදුහාමුදුරුවන්ට ලැබෙන්නේ පිපාසයට. ඉතින් ළඟම තිබුණු ඒ උපවර්තන ශාල උද්‍යානයේ පිවිසිලා ඒ ගල් තලාවේ හිස තබාගෙන සාමාන්‍යයෙන් මේ ගෞරව බුහුමන් එහෙම තියෙන කන්න මේ ඒ මල් උද්‍යානයේ බලන්න ආවහම වාඩි වෙන්න පොදුවේ වාඩි වෙන්න මිනිස්සුන්ට හදලා තියෙන ගල් ලෑල්ලක් මත බුදුහාමුදුරන්ට සැතපෙන්න සිද්ධ වෙනවා සිවුර තියාගෙන සැතපීලා ඒත් නිකන් ඉන්නේ පින්නතුනේ. ඒත් මිනිස්සුන්ට කිව්වේ තව මොනවා හරි දැනගන්න තියනවද? තා මොනවා හරි ධර්මයේ පිළිබඳව සැකයක් තියනවද? මොනවා හරි දෙයක් තියනවා නම් අහන්න. අවසානයේ පිරිනුවම් පාන අවස්ථාවේ පවා සුභද්‍ර කියන භික්ෂුව පැමිණියා. සුභද්‍ර කියන්නේ නිකන් කෙනෙක් නෙමෙයි මහා ආගමික නායකයෙක්. එයා බුදුහාමුදුරුවන්ව බලන්න ආවේ නැහැ ජීවිත කාලෙම මාන්නේ නිසා. අවසාන මොහොතේදී යාට හිතුණා දැන් නම් ඉතින් කොහොමත් එකයි දැන් ඒ බුදුහාමුදුරු පිරිනුවම් පානෝනේ දැන් ගිහිල්ලා පොඩ්ඩක් අහගන්න යන්න ඕන කියලා. ගිහිල්ලා ඇවිල්ලා බුදුහාමුදුරුවන් ළඟට ලං වෙනකොට අනිත් භික්ෂුන් වහන්සේලා ආනන්ද හාමුදුරු වැළක්වුවා. දැන් බුදුහාමුදුරුවන්ට වෙහෙස කරයි යන්න දෙන්න බෑ කියලා. ඒ හඬ ඇහුණු බුදුහාමුදුරු මතක් කරේ යාට එන්න දෙන්න. යාට ඇවිල්ලා බණපදයක් අහගන්න අවස්ථාව සලසන්න කියලා ඉවර වෙලා. ඒ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ මේ මරණ පිරිනුවම් පාන්නට සිටින අවස්ථාවේදී සාමාන්‍යයෙන් අපි කියන විදිහට මරණදී සිටගෙන බණ කිව්වා කියලා කියන්න පුළුවන්. මැරෙන්න යන අවස්ථාවේදී එහෙම නැත්නම් පිරිනුවම් පාන්න හදන අවස්ථාවේදී ඒ කාරුණික ආනන්ද වහන්සේ තමන්ගේ විවේකයේ ගැන හිතුවේ නැහැ. තමන්ගේ දේ ගැන හිතන්නේ නැතුව මුළු මහත් ලෝකෙටම කරුණාව දයාව මඟ පෙන්වීම සිද්ධ කරමින් කටයුතු කළා. අන්න ඒ නිසා තමයි මහා පරිමිත දයාව සිද්ධ වෙන්නේ. ඒ වගේම පින්නතුනේ ඉන්පසු ලෝතර බුදු පියාණන් වහන්සේ සියලු ප්‍රශ්න අහවරයි කියලා බුදුරජාණන් වහන්සේටත් තේරුණාට පස්සේ අනිකුත් භික්ෂුන් වහන්සේලා නිහඬ වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ සමවතට සමවැදියා. සමවතට සමවැදිලා නිරෝධයෙන් පහන සංඥාවෙන් මේ ලෝකයේ කිසිම තලක් නොඅල්ලා. ඒකට කියනවා අනුපාදිශේෂ. උපදි කියන්නේ අල්ල ගන්න එක. මේ උපදි කියන අවස්ථාවක් අල්ලගෙන මිනිස්සු මිය යන නිසා තමයි පින්නතුනේ නැවත උප්පත්ති ලබන්නේ. දැන් මොනවා හරි උපදියක් හදා ගන්නවා. මේ උපදි කියන එකක් හදා ගන්න නැතුව අනුපාදි කියන අවස්ථාවට බුදුරජාණන් වහන්සේගේ නිරෝධ සමාපatti පහන සංඥාවට සමවදිනවා.
කියන්නේ ඊළඟ සංඥාවක් තව උපදින්නේ නැහැ පින්නතුනේ. මේක අතහැරලා තව එකක් අල්ලන්නේ නැහැ. මේ අනුපාදිශේෂ නිර්වාණ ධාතුවට සමවැදිලා බුදුරජාණන් වහන්සේ වැඩ සිටියාම මෙතනින් කය නික්ම යනවා. කයින් නික්ම යනවා. ඒ කය නිවි යනවා පින්නතුනේ. නිවි ගියාට පස්සේ පහන් දැල්ලක් නිවුණාසේ නැවත ඒ සාංශාරික මෙතෙක් පැවතුණු ඒ කර්ම බලය කර්ම ජවය මෙතකින් අවසන් වෙනවා. ආයි බුදුරජාණන් වහන්සේ කියලා පුජ්‍යල භාවයක් නැවත උප්පත්තියක් ලබන්නට පුළුවන් කමක් නැහැ පින්නතුනේ. ඒ විදිහට තමයි පින්නතුනේ අපිට බුදුහාමුදුරුවෝ ගැන කෙටියෙන් නමුත් සුළු මොහොතක් අපි මෙනෙහි කරන්නේ. මොකද හේතුව බුදුහාමුදුරුවෝ ගැන මෙනෙහි කරනකොට ඒක භාවනාවක් බවට පත් වෙනවා. ඒක බුද්ධානුස්සති භාවනාවක්. ධර්මයේ පිළිබඳව මෙනෙහි කරනකොට ඒක භාවනාවක් වෙනවා. ඒක ධම්මානුස්සති භාවනාවක් බවට පත් වෙනවා. ඒ වගේම සංඝයා පිළිබඳව ගුණ සිහිපත් කරනකොට ඒක සංඝානුස්සති භාවනාවක් බවට පත් වෙනවා. ඉතින් ධර්මයේ පිළිබඳව තියෙන මුලාවල් එහෙම නැති කර ගන්න ඕන. ඉතින් අපේ ගොඩාක් දෙනෙක්ගේ මේ මතවාදයක් යනවා මේ බුදුහාමුදුරුවෝ ලංකාවේ ඉපදුණයි කියලා. ඒව ව්‍යාකූලත්වයට හේතු වෙන කාරණා ඒව ඇති කර ගන්න එපා. මොකද ලංකාවේ කිසිසේත්ම බුදු කෙනෙක් උපදින්නේ නැහැ. සතර බුදුවරයන් වහන්සේලාම ඒ ඉන්දියාවේ මධ්‍ය දේශයේ ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ ආශ්‍රිතව ප්‍රදේශයේ පහළ වුණා කියලාම තමයි ගෞතමයන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. ඒ වගේම මතු මෛත්‍රී බුදුරජාණන් වහන්සේත් ඒ ප්‍රදේශයේම ඒ බෝධීන් වහන්සේට අදාළ බෝධීන් වහන්සේ මුල තමයි බුද්ධත්වයට පත් වෙන්නේ. ඒ ලංකාවේ බුදුහාමුදුරුවෝ බුදු වෙන්නේ නැහැ කියලා කියන්නේ. ලංකාවේ බුදුහාමුදුරුවෝ බුදු වුණොත් එහෙම බුදුහාමුදුරුවෝ මේ ලංකාවේ ඉන්න මිනිස්සු ටෙස්ට් කරලා බලනවා. කොහොමද ටෙස්ට් කරලා බලන්නේ? බුදුහාමුදුරන්ගේ ඇඟට නයි පොළොංගු දාලා බලයි මෙයා බුදුද නැද්ද කියලා. නේද? දැන් අපිට කියනවානේ නයි පොළොංගු දාලා බලන්න ඕන කියලා. ඉතින් ඒ වගේ නයි පොළොංගුට කියලා කවා ගන්න බැරි හින්දා බුදුහාමුදුරු ලංකාවේ බුදු වෙන්නේ නැහැ. ඒ වගේම බුදුහාමුදුරුවන්ගේ ඉන්ද්‍රියන් මොනවා හරි වැඩ කරනවද? ඔක්කොම ඉන්ද්‍රියන් පැරලයිස් වෙලා තියෙනවද නැද්ද කියලා බලනවා. එහෙමත් බලයි කියලා බුදුවරු මෙහි බුදු වෙන්නේ නැහැ. මොකද ඒ තරම් මේ ඥානවන්ත පරිපූර්ණ සමාජයකින් යුක්ත වන බව නිසා මේ ශ්‍රී ලාංකික වාසීන් බුදුවරු කිසිසේත්ම මේ ලංකාවේ බුදු වෙන්නේ නැහැ. ඒක ඒකාන්තයි. මොකද අර ඉන්දියාවේ ලැබුණු ගැහැට හොඳයි කියලා හිතනවා ලංකාවේ නයි පොළොංගුන්ට කියලා කවා ගන්නවට වැඩි කියලා හිතනවා පින්නතුනේ. ඒ නිසා ලංකාවේ නම් බුදු වෙන්නේ නැහැ. මොකද කයක් බුදු වෙන, කයක් රහත් වෙන රහත්වරු බුදුවරු හොයාගෙන ඉන්න, බලාගෙන ඉන්න ලංකාවේ. ඒ වගේම ඉන්ද්‍රියන් අඩපණ වෙලා පැරලයිස් වෙලා තියෙනවා දකින්න කැමති පිරිස් තමයි ඉන්නේ රහතන් වහන්සේලා ඇඩියට නම් කරන්න. අපේ අය රහතන් වහන්සේලා හැටියට නම් කරන්නේ එක්ක මානසික රෝගීන් එහෙම නැත්නම් අංශභාගකාරයෝ. ඒක ඔප්පු වෙලා තියෙනවා පින්නතුනේ. අපිට ඕන තරම්. ඒ නිසා ලංකාවේ බහුතරයක් මහා මන්ද බුද්ධික භාවයකින් අඥානකමකින් පෙළෙන්නා වූ ජනතාවක් සිටිනවා. ඊටාම සුළු පිරිසක් තමයි ප්‍රඥාවන්ත මිනිස්සු ටිකක් ඉන්නේ. ඒ මිනිස්සුන්ගෙත් ඒ ශ්‍රද්ධාව, ඒ ප්‍රඥාව විනාශ කිරීම සඳහා ඒ අර මන්ද බුද්ධික පිරිස ක්‍රියා කරමින් කටයුතු කරමින් ඉන්න අවස්ථාවල් අපි ඕනෑ තරම් දකිමින් තියනවා පින්නතුනේ. අපිට දකින්න තිබෙනවා. ඉතින් ඒවා පිළිබඳව අපි සවිඥානිකව අවබෝධයෙන් යුක්තව කටයුතු කරලා අපේ දුර්ලභ වූ මේ බුද්ධ ශාසනයෙන් ඉක්මනින්ම අපි නිවන් අවබෝධ කරගන්න උත්සාහ කරන්න ඕන. අපේ පින්නතුන්ට කියන්නේ ධම්මගේ යනවා නම් කවුරුත් විවේචනය කරන්න එපා. කාගේවත් දොස් දැක දැක ඉන්න එපා. කාගේවත් බනකට බැන බැන ඉන්න එපා. දැන් පින්නතුනේ අපෙන් බන අහන අය අපි කොයිම වෙලාවකවත් දකින්නේ නැහැ. කාටවත් නිග්‍රහ කරනවා, බැනවදිනවා, පරුස වචන කතා කරනවා, නිඳා කරනවා අපි දකින්නේ. ඇයි හේතුව?
අපේ පින්නතුන් සම්භාවනීයයි. දුර්වලයි නෙමෙයි සම්භාවනීයයි. ඒ නිසා කාගේවත් ඇදකුද හොයමින් කුණු හොයමින් යන්නේ නැහැ පින්නතුනේ. ඒක තමයි ස්වභාවය පින්නතුනේ. ඒ නිසා අධර්ම බලවේග හොයාගන්න පුළුවන්. අධර්ම බලවේගී මිනිස්සු අනුන් විවේචනය කරමින් ඉන්නවා. අනුන්ට නිග්‍රහ කරමින් ඉන්නවා. අනුන්ට දෙස් තියමින් ඉන්නවා. ඒක තමයි. ඒ වුණාට ඒගොල්ලෝ හිතන්නේ අපි නියම බෞද්ධයෝ. අපි තමයි නියම බුද්ධ ආගම අරගෙන තියෙන්නේ. කීකෙමින් ඉන්නවා. ඒක නිසා ඒක කවදාවත් ඒක කරන්න හොඳ නැහැ. දැන් දවසක් මහත්මයෙක් හිටියා. මේ මහත්මයා කොච්චර හරි හාමුදුරුවන්ට බැනමින් ඉන්නවා. බැනවදමින් ඉන්නවා. මම කිව්වා ඔබතුමා ඕක කරන්න එපා. ඔබතුමාට ඕක හොඳ නැහැ කියලා. ඉතින් එතුමා ඇහුවේ නැහැ. වෙන්න පුළුවන් නමුත් ඔබතුමා ඕක කරන්න එපා. ඔබතුමාට හොඳ නැහැ කියලා. ටික කාලයක් ගියා. අවුරුද්දක් දෙකක් ගියේ නැහැ පින්නතුනේ. එකවරම ඔහු අංශභාග රෝගයකටපත් වෙලා එක තැනටපත් වුණා. ඊට පස්සේ ඉතින් එතුමාට දැන් කල්පනා ආයෙම ඔක්කොම නැතුව ගිහිල්ලා. ඉතින් මම කිව්වා එහෙම ආවේගයක් නැති කරගනිමින් කටයුතු කරන්න හොඳ නැහැ. ඒක ශාරීරිකව, මානසිකව, සාංශාරිකව ඒක ඇති වෙනවා. අධර්ම බලවේග වලට පින්නතුනේ පෙන්වන්න බෑනේ සද්ධර්මය. සද්ධර්ම මාර්ගයේ යන කෙනා පෙන්වන්නත් බෑ. සද්ධර්මයේ පෙන්වන්නත් බෑ. ඒකට හේතුව පින්නතුනේ මේ ලෝකෙට දිව්‍ය ලෝකෙට යන්න පාරමී පුරන්න එන අයත් අපායට යන්න පාරමී පුරාගෙන යන්න එන අයත් නිවන් දකින්න පාරමී පුරාගෙන එන අයත් නැවත නැවත මිනිස්යෝ වශයෙන් උපදිලා මිනිස්යෝ වෙන්න පාරමී පුරන අයත් කියන මේ හැම ගොල්ලක්ම සිටිනවා කියන එක අපි හොඳට තේරුම් ගන්න ඕන. එතකොට තමන් බලන්න ඕන තමන් කොතෙන්ද පාරමී පුරන්නේ කියලා. තමන් දිව්‍ය ලෝකයට යන්න පාරමී පුරනවද? මේ භවයේදීම නිවන් දකින්න පාරමී පුරනවද? එහෙම නැත්නම් තමන්ම තමන් අපායකට යන්න පාරමී පුරනවද? සිය කැමැත්තෙන්ම අපායට යන්න ලෑස්ති කියන අය ඕන තරම් වෙනතුනේ අපිට මුණ ගැහිලා තියෙනවා. එහෙම ආවේගශීලී මිනිස්සු ඉන්නවා පින්නතුනේ. මේ ලෝකයේ පින්නතුනේ මේ විදියටපත් වුණාම සියල්ලකින් ප්‍රශංසා ලබන්න පුළුවන් කියලා එකක් නැහැ. සිවුරු දරාගෙන සෙරෙප්පු නැතුව තාපස හාමුදුරුවරු වගේ මහමග ඇවිදගෙන ගියත් සොහොන් පිට්ටන්නක ජීවත් වුණා. හැම කෙනාගෙන්ම ප්‍රශංසා ලබන්න නම් බෑ පින්නතුනේ. පින්නතුන් දකින්නේ තේනේ ඔය 80 ගණන් වල 70 ගණන් වල එහෙම හිටපු තාපස හාමුදුරන් වහන්සේලා. උන්වහන්සේලාට සමහර අය විනය වර්ධනකාරයෝ කියලා බැන්නා. තාපසයෝ කියලා බැන්නා. උන්වහන්සේලාගේ පාත්‍රයට ගොම දැම්මා. ගල් මුල් වලින් පහර දුන්නා. එහෙම හිටියත් පින්නතුනේ පුළුවන් කමක් නැහැ. එහෙමනම් මේ ලෝකේ පොදුයි පින්නතුනේ. නිහඬව ඉන්න අය බැනුම් අහනවා. ධර්මයේ කියන අය බැනුම් අහනවා. අධර්මයේ කියන අය බැනුම් අහනවා. ඒක මේ මිනිස්සුන්ගේ දෝෂයක් මිසක් කවදාවත් ඒ දොස් ලබන්නාගේ දෝෂයක් නෙමෙයි. මිනිසාගේ දොස තිබුණාම හොඳට ඕම ඇති. මිනිසාගේ දොසක් විතරයි තියෙන්න ඕනේ. ඒ මනුස්සයාගේ දොස් තිබ්බහම ඇති අනිත් කෙනා දොසට දකින්න. තමන්ගේ ඇහි දොස් තිබ්බහම ඇති අනුන්ගේ දොස් දකින්න. තමන්ගේ චරිතයේ දොස් තිබ්බහම ඇති ලෝකයේ දොස් දකින්න. තමන්ගේ දොස් සමනය කරගත්ත කෙනාට පින්නතුනේ කිසි විටක ලෝකයේ දොස් පේන්නේ නෑ පින්නතුනේ. ඊට පස්සේ පින්නතුනේ ලෞතර බුදුරජාණන් වහන්සේගෙන් පස්සේ මුළු මහත් ලෝකයට නිවීමක් හැටියට පැවතුනේ මේ ආනන්ද හාමුදුරුවෝ. අද වගේ දවසක තමයි ආනන්ද හාමුදුරන්ගේ පරිනිර්වාණය සිද්ධ වෙන්නේ. ඉතින් පින්නතුනේ මහා ධර්ම භාණ්ඩාගාරික ආනන්ද වහන්සේ පිරිනුවන් පෑමෙන් බුදුරජාණන් වහන්සේගේ පිරිනුවන් පෑවෙන් 3 මාසක් කැවෑමෙන් උතුම් අරිහත් ඵල සමාපත්තියට සමවැදිලා ඒ ප්‍රථම ධර්ම සංගායනාවාදී දේවල් වලට සහභාගී වෙමින් මේ 84000ක් ධර්මස්කන්ධයේ වැඩි ප්‍රමාණයක් උන්වහන්සේගේ මතකයෙන් සිය ස්මරණ ශක්තියෙන්ම දේශනා කරමින් තියෙනවා. ඒක මහා පුදුම ආශ්චර්යයක් වෙනතුනේ. එවැනි ආශ්චර්යයක් මේ ලෝකේ කාටද පිහිටන්නේ කියලා හිතන්නවත් අමාරුයි. එවැනි මතකයක්, එවැනි ධාරණ ශක්තියක් වෙනතුනේ
තිබුණු පිරිසුදු මතකයක් තිබුණා. උන්වහන්සේගේ ඒ ධාරණේ ඒ මතකේ නොතිබ්බනම්, ඒ ඉල්ලීම නොතිබ්බනම් අද අපිට ධර්මයක් කො බුදුහාමුදුරුවන්ගෙන් ඉල්ලපු ප්‍රධාන ඉල්ලීමක් තමයි බුදුහාමුදුරුවෝ මන් නැති තැනක යම් දේශනාවක් කරාද ඒ දේශනාවේ සංසිද්ධිය මට දේශනා කරන්න ඕන කියලා ඉල්ලීමක් කළා. බලන්න මහා පුදුම ඉල්ලීමක්. හරි විදියට නම් මේක බුදුහාමුදුරුවෝයි පවරන්න ඕන. ඔබ සියලු ධර්ම කරුණු දැනගන්න කියලා. ඉතින් බුදුහාමුදුරුවන්ගෙන් ඉල්ලපු ඉල්ලීම් අද කාලේ වගේ නෙමෙයි, හරි අමුතුයි. ඔබ වහන්සේට හම්බ වෙන පිරිකර මට එපා. ඔබ වහන්සේට හම්බ වෙන දාන මට එපා. අද නම් කියාවේ අනිවාර්යෙන් මම වැඩ කරන එක්කෙනා, ඒ නිසා මට අනිවාර්යෙන් ඕන මේ නිසා මේ පිරිකර මටයි තමයි ඔක්කොම අයිති කියලා කියන්නටත් ඉඩ තියෙන සමයක ඉදා ආනන්ද හාමුදුරුවෝ දේශනා කරේ අනේ මට එපා ඔබ වහන්සේගේ පිරිකර මට එපා. මට හම්බ වෙන එකක් මං අදින පළඳුන නිසා. ඒ නිසා බුදුහාමුදුරුවෝ කිසිම වෙලාවක පින්නතුනේ සිවුරක්වත් දෙන්නේ ආනන්ද හාමුදුරනේ. මොකද ආනන්ද හාමුදුරුවෝ ඉල්ලීමක් වශයෙන්ම ඒක කළා තියෙනවා එපා කියලා. ඒ නිසා බුදුහාමුදුරන්ගේ දෙයක් ගන්න කල්පනා කරන්නේ. ඒ නිසා මේ ලෝකයේ ආදර්ශමත්ම මහා පුදුම චරිතයක් තමයි ආනන්ද මහරහතන් වහන්සේගේ චරිතය. ඉතින් උන්වහන්සේගේ චරිතයේ අවසානයේ මිනිස්සු මොනතරම් ආදරය කළාද කියනවා නම් ඒ චරිතයට නිന്ദා පහස නිග්‍රහයනොත් බොහෝම ලැබුණා. නමුත් අවසානයේදී බුදුහාමුදුරුවන්ට තියෙන දයානුකම්පාව පවා මේ ලැබෙන්න පටන් ගත්තේ ආනන්ද හාමුදුරන් වහන්සේට. ආනන්ද හාමුදුරන්ගෙන් තමයි බොහෝ දෙනා දැන ඉගෙන ගන්නට බුදුහාමුදුරු ගැන මේ ඉගෙන ගන්නට පැමිණෙන්න පටන් ගත්තේ. ඒ ආනන්ද හාමුදුරන් වහන්සේට අවසානයේ පිරිනුවම් පාන්න එක රටක පිරිනුවම් පාන්න බෑ, රටවල් දෙකක් අතර පිරිනුවම් පාන්නට සිද්ධ වෙනවා. එවැනි සිද්ධි පවා ඇති වෙන්නේ මේ සමයේදී, මේ වෙසක් පොහොය සමයේදී මේ කරුණ සිහිපත් කරන හැම මොහොතකම අපේ සිත්වලට ලැබෙන්නේ ඒ බුද්ධ කාලීන ඒ බුද්ධ මෙහෙවරෙහි තියෙන මහා ආශිර්ය පින්නතුනේ. ඉතින් මේ ධර්මයේ මේ මුළුතරම් දුක් ගැහැට දරාගෙනද අපාතරටපත් කරලා තියෙන්නේ. ඒ නිසා අපි මොනතරම් වන්දනීයව ගෞරවනීයව තේරුම් ගන්න ඕනද කියන කාරණේ පිළිබඳව අපි කවුරුත් කල්පනා කළා. ඒ බුදු පියාණන් වහන්සේ හදවතින්ම තුන්සිතෙන්ම පැහැදීමෙන් මෙත් කුසුම් පූජා කරමින් මේ වෙසක් බොහෝ සමය අපි සමරන්නට ඕන පින්නතුනේ. මට පේන්නේ පින්නතුනේ මේ හිතට ගැළපීමක් නැති ඇදහිලි වන්දනාවල් නම් කිසි දේවල් කළ වැඩක් නැහැ. මම පන්සල් වල හිටපු නිසා, දේවාල සම්ප්‍රදායල් දන්න නිසා, පෙරහැර සම්ප්‍රදායවල් දන්න නිසා මන් දන්නවා මිනිස්සු මේවා කරන්නේ තුන්සිත පහදවාගෙනද නැද්ද කියලා. මම හොඳටම දන්නවා පින්නතුනේ. තොරණ ගහන්නේ තුන්සිත පහදවාගෙනද නැද්ද කියලා මම දන්නවා. විරිඳු කියන්නේ තුන්සිත පහදවාගෙනද නැද්ද කියලා මම දන්නවා. අටවිසි බෝධි පූජාව කරන්නේ තුන්සිත පහදවාගෙනද නැද්ද කියලා මම දන්නවා. සමහර ලොකු මේ පූජාවල් සංවිධානය කරලා කරන්නේ තුන්සිත පහදවාගෙනද නැද්ද කියලා දන්නවා. කලාතුරකින් කෙනෙක් නැති වෙන්න බෑ, ඉන්න පුළුවන්. නමුත් අපි ගොඩාක් දෙනෙක් අපි දැකලා තියෙනවා එසේ නොවෙනවා. ඉතින් ඒක වැඩක් නෑ පිළිතුරේ කවදාවත්. දන්සල දෙන්නේ තුන්සිත පහදවාගෙනද නැද්ද කියලා අපි දකිනවා. දන්සත තුන්සිත පහදවාගෙන දෙනවා නම් ඒක නිකන් බයිලා කඩයක් කරගන්නේ නෑනේ. ඒකේ මහා මෙත් කරුණා භාවයක් ඒ තුල තියෙනවානේ. ඉතින් ඒ නිසා තවදුරටත් දානය පින්කම කියන එක gedara සිද්ධ කරන්නේ චාරිත්‍රයක් හැටියටද තුන්සිත පහදවාගෙනද නැද්ද කියන එක කල්පනා කරන්නට කාලයයි. මිනිස්සු ඇයි බාහිර පරිපජ්‍යසිය විතරක් සිද්ධ කරන්නේ? තමන්ට මේක පිනක් රැස් වෙන විදිය, කුසලයක් රැස් වෙන විදිය ඇයි කල්පනා කරන්නේ නැත්තේ? ඇයි තමන්ගේ සිතට එකඟව ජීවත් වෙන්න කටයුතු කරන්නේ නැත්තේ? සිත ඇතුලේ වෛරය, ක්‍රෝධය, මෝහය දුරු කරන්න කටයුතු කරන්නේ නැත්තේ ඇයි? ඇයි ලෝකයට පේන විදියට පමණක් මේ දේවල් සිද්ධ කරන්න කියලා අපි කල්පනා කළා. සියලු දෙනාම
කටයුතු කරන්නට ඕනකම තියෙනවා. එවිට අර්ථ සම්පන්න බෞද්ධ ජීවිතයක් දවසින් දවස ගොඩනගා ගැනීමේ හැකියාව තියෙනවා. බුදුජානන් වහන්සේගේ බුද්ධ චරිතය, බුද්ධ ආසිරිය, ඒ වගේම සංඝයාගේ තියෙන ඒ තිබුණු ජීවන ආසිරිය තේරුම් අරගැනීමෙන් ඒව හදවත් වලට ලං කරගැනීමෙන් බොහෝ ජනතාවට ධර්මය ඒකාත්මය කරගන්න හැකියාවක් තියෙනවා. ඉතින් පින්නතුනි අද යුගයේත් කියන්නට තියෙන පින්නතුනි සඳුන් ගස් බොහෝම දුර්ලභයි. දැන් මේ ප්‍රදේශයේම මේ ගමේම හොයාගෙන ගන්න ගියොත් පින්නතුනි සුදු හඳුන් ගහ, රත් හඳුන් ගහ මට හිතන විදිහට ගස් 4-5ක් ඕනක් හොයාගන්න පුළුවන් වෙයි උපරිම. ඊට වැඩි නෑ. මිනිස්සු නම් ඉන්නවා ලක්ෂයක් විතර. නමුත් මෙහෙම ගස් හොයන්න නෑ පින්නතුනි. ආන් ඒ වගේ තමයි මේ මිනිස්සු අතර නිවන් ධර්මයේ දකින්න නිවන් මඟ යන්න මිනිස්සු ඉන්නේ බොහෝම සුළු පිරිසයි. බොහොම අමාරුවෙන් හරි යම්කිසි පිරිසක් නිවන් මඟට හැරවීගෙන එනකොට ඒ නිවන් මඟට බුදුහාමුදුරන්ගේ කාලෙදී බුදුහාමුදුරු පුරුෂයන් අල්ලගන්න කෙමනයක් හැටියට බුදුහාමුදුරන්ව සැලකුවා. සමහර මිනිස්සු කෙමනේ කියලා කියන උගුලක්. ඒ කෙමනයක් හැටියට බුදුහාමුදුරන්ව සැලකුවා. කිසිම පිරිමියෙක් යවන්නේ බුදුහාමුදුරන්ගේ බණ අහනවට. මොකද ගිහිල්ලා බණ අහනවා ඊට පස්සේ මහාන වෙන නිසා අපිට පිරිමියෙක් නැති වෙනවා. අපේ ගෙදර වැඩ කරගන්න, දරපලා ගන්න, තනියට ඉන්න, කඩේ යන්න, පොලේ යන්න පිරිමියෙක් නැති වෙනවා. ඒක නිසා සංසාරික භයානකත්වයක් ඕක තේරෙන්නේ නැහනේ. ඉතින් බුදුහාමුදුරන්ට වෛර කළා, සාප කළා මේ අපේ පිරිමි ටික අල්ල ගන්නවා කියලා. පින්නතුනේ අදත් මේ අපිටත් එහෙමයි. තමන්ගේ පිරිමියා ඇවිල්ලා ධම්මග යනවායි කියලා සමහර කාන්තාවරු බද්ධ වෛරයෙන් පෙලිච්ච අය මෙහෙම ඇවිල්ලා මේ අපිටම ප්‍රකාශ කරලා තියෙනවා, පාප උච්චාරණය කරලා තියෙනවා. හාමුදුරනේ මෙතන යනකොට පන්සල දකින්නකොට අපි දත් මිටි කෑවා. මොකද මගේ මිනිස්සයා ගෙදර වැඩ ඔක්කොම දාලා ඇවිල්ලා මේ බණ අහනවා. එහෙම නැත්නම් රටක ඉඳගෙන බණ අහනකොටත් එහෙමයි අපිට ශාප කරපු මිනිස්සු ඉන්නවා. ඒ පින්නතුනේ තමන්ගේම ලාභය පිළිබඳව සැලකෙමින් අර තමන්ගේ ගෙදර වැඩ කර ගැනීම සඳහා පිරිමියෙක් නැති වෙනවා කියන පසුබිමේ ඉඳලා තමයි ඒ වෛරය සිද්ධ කරමින් ඉන්න පින්නතුනේ. ඒ ඇත්ත බොහෝ අකුසල් සිද්ධ කරගන්නවා. ඒ ධර්මය කියන්නේ මොකක්ද කියලා දන්නේ නැති කමට, නොදන්න කමට ඒ සිද්ධ කරගන්නා වූ මහා පාපයෙන් පින්නතුනේ. ඒ වගේම පින්නතුනේ මේ අර්ථයක් ධර්මයක් අද විවේචනය කරන්නේ. මේ නිවන් මඟ විවේචනය කරන්න ඕන නිවන් මඟ දැක්ක කෙනෙක්. ප්‍රත්‍යක්ෂ වෙච්ච කෙනෙක්. මොහොත් ප්‍රත්‍යක්ෂ නොවූ අය ප්‍රත්‍යක්ෂ වෙලා කියන ලෝක මායාවන් නැති කරගෙන ලෝකේ වෛරය ක්‍රෝධය පතුරවනවා නම් ඒකත් වැරදි. ඒ වගේම පින්නතුන් අපි මතක් කරන්න ඕන හසු වෙන්න එපා. මහා පුදුම ක්‍රමවේදයක් හටගෙන තියෙනවා. සද්ධර්මයේ වෙනසීමේ ක්‍රමවේදයක්. මෙන්න මෙහිම ක්‍රමවේදයක් තියෙනවා. මේක පින්නතුනේ එක්තරා මූලධර්මවාදීන්ගේ වැඩපිළිවෙලක්. මේක අපි බොහොම හොයලා බැලුවා. මේ මූලධර්මවාදීන්ගේ වැඩපිළිවෙල තමයි ඒගොල්ලෝ එක හාමුදුරු කෙනෙකුට පක්ෂපාතී බව පෙන්වනවා. අන්තර්ජාලය තුළ අපි අහවල් හාමුදුරන්ගේ ගෝලයෝ කියලා වගේ පෙන්වනවා. එහිම අහවල් හාමුදුරන්ගේ ගෝලයෝ වගේ කියලා පෙන්නලා අනිත් සියලුම හාමුදුරුවන්ට ගහනවා. අනිත් සියලුම හාමුදුරන්ට නින්දා අපහාස නිග්‍රහයන් ගහනවා. එතකොට පින්නතුනේ අර හාමුදුරුවෝ කෙරෙහිත් වෛරයක් ඇති වෙනවා. අනිත් අය කෙරෙහි මේ අය කෙරෙහිත් වෛරයක් ඇති වෙනවා. මැද ඉඳගෙන සිත කරන්නේ මහා ශාසනික ඒ විනාශයක් කරන්නේ. ඒකට අපිටත් හිතෙනවා මේ අහවල් කෙනාගේ මේ ගෝලිය පිරිසක් මේක කරන්නේ අහවල් හාමුදුරන්ට නතු පිරිසක් නෙමෙයි කරන්නේ. මේක උපායශීලී ක්‍රමවේදයක්. ඊට පස්සේ පින්නතුනේ මේ විදිහට ගහලා ඒගොල්ලෝ ආයි ටික දවසක් ගිහිල්ලා ඉවරලා අර තමන් පැත්ත අරගෙන හිටපු හාමුදුරන්ටත් ගහලා දානවා. තේරුණා නේද? මෙන්න මෙවැනි ක්‍රමවේදයක් අන්තර්ජාලය තුල එහෙම ක්‍රියාත්මක වෙනවා. බොහොම ප්‍රවේශම් වෙන්නට ඕන, පින්නතුන් බොහොම නුවණින් කටයුතු කරන්නට ඕන. ඒ වගේම නොයෙකුත් අద్භූත උපක්‍රම යොදමින් භික්ෂුන් වහන්සේලාගේ තියෙන අර යම් කිසි නිවන් මාර්ගක යන මිනිස්සෙක් ඉන්නවා නම් හිත නිවා ගන්න මාර්ගක යන මිනිස්සෙක් ඉන්නවා නම් ඒ ඇත්තෝ කෙරෙහි තියෙන
ශ්‍රද්ධාව බිඳින්න, ගෞරවය බිඳින්න නිග්‍රහශීලීව කටයුතු කරන්න යනවා. ඒ වගේම පින්නතුනේ අමුතු ක්‍රමවේදයක් තියෙනවා. ඒ ක්‍රමවේදය තමයි දැන් උන්න උදාහරණයක් වශයෙන් මට ඉන්නවා කියලා කියනකො හිතන්නකො යහපත් දායකයෝ පිරිස. ඒ දායක පිරිස ඔක්කොම ෆ්‍රෙන්ඩ්ස්ලා කරගන්නවා. කොහොම හරි යවලා රික්වෙස්ට් හොයා යවලා ෆ්‍රෙන්ඩ්ස්ලා කරනවා. ෆ්‍රෙන්ඩ්ස්ලා කරලා ඉවරලා අර දායකයෝ ටිකම ඉලක්ක කළා. අර හාමුදුරුවන්ගේ දායකයෝ ටිකම ඉලක්ක කළා අභූතයක් නිර්මාණය කළා ෂෙයා කරනවා. මෙන්න මේව බොහෝම උපක්‍රමශීලීව සිද්ධ වෙන දේවල්. ඒ නිසා වහාම පාප මිත්‍රය හොඳට අඳුන ගන්න. ඉතින් එවැනි පාප මිත්‍ර සමාගමක ඉන්න පිරිස දිහා එවැනි දේවල් වලට අඩු මේ රුකුල් දෙන පිරිස දිහා මම වෙනවම පරීක්ෂා කරලා බැලුවා. ඇත්ත වශයෙන්ම ඔවුන්ගේ මූණවල සියලු දෙනාගේ මේ මූණවල අපාය පේන්න තිබුණා. මූණේ අපාය තියෙනවා වෙනතුනේ. ඒ අයගේ මූණේ අපාය පේන්න තිබුණා. පෙරේත ලෝකය පේන්න තිබුණා. අවීචි මහා නරකය පේන්න තිබුණා. ඒ නිසා කිසිම වෙලාවක අන්තර්ජාලයෙන්වත් පාප මිත්‍ර සේවනය කරන්නට එපා. කල්යාණ මිත්‍ර සේවනයේම ප්‍රාර්ථනා කරන්න ඕන. Facebook එකෙන් හරි ටියුටර් හරි මොනවා හරි දාගෙන ඉන්න මේ අන්තර්ජාලයේ සම්බන්ධතාව මොනවා හරි වේවා. ඉමෝ එකෙන් හරි WhatsApp හරි වේවා මොනවා හරි වේවා. පාප මිත්‍රයන් නම් ඇසුරු කරන්නට එපා කියන කාරණය අපි මතක් කරනවා. මොනම ශේස්ත්‍රයක ඒ පාප මිත්‍රයෙකුට පුළුවන් පින්නතුනේ හරි දේ වැරදි කරන්න පුළුවන්, වැරදි දේ හරි කරන්න පුළුවන්. අසත් ධර්මයේ පිහිටුවීමේ මහා බලයක්, මහා ශක්තියක් තියෙනවා. අපි පින්නතුනේ ජීවිතේ ඉගෙන ගන්නට ඕන, අපි බොහොම තේරුම් ගන්නට ඕන. ඒකට හේතුව ලෞතර බුදුහාමුදුරුවෝ පිරිනුවම් පාන මොහොතේදී අපිට මතක් කරන්නේ කොහොමද? අන්තදාන භික්ඛවේ ආමන්ත්‍යාමි යෝ වය ධම්මා සංඛාරා අප්පමාදේන සම්පාදේත. මහණෙනි, මේ සංස්කාරක ධර්මය බොහෝම ඉක්මනින් ඡය වෙලා යනවා, නැති වෙලා යනවා. අපි හැමදෙනාම මොකෝ අවුරුදු 100ක් ජීවත් වෙන්නේ. ඊට මෙහා පැත්තේ මේ කය මේ මහ පොළොවේ තියලා යන්න ඕන. ඉතින් අපි මේ ලෝකෙන් එන නිന്ദා අපහාස ගැරහුම් ඒව ගැන කල්පනා කර කර ඉන්න ඕනත් නැහැ. අපි නිවන් මඟ හොයන්න ඕන. අපි මේ ඇත්ත හොයා ගන්න ඕන. ඇත්ත හොයන්නේ මේ කාටවත් කියන්න නෙමෙයි. කාටවත් පෙන්නලා මේ ජීවත් වෙන්න නෙමෙයි. Taman නිවන් දකින්න ඕන. Tamanගේ ඒක සැනසීම පිණිස. අනුන් මේක පිළිගත්තද නැද්ද කියන එකේ අදාළත්වයක් නෑ. බුදුහාමුදුරුවන්ට බුදු නෙමෙයි කියලා දේශ ප්‍රකාශ කරපු අය ඕන තරම් හිටියා. බුදුහාමුදුරුවෝ සරුවඥ නෙමෙයි කියලා ප්‍රකාශ කරපු අය හිටියා. බුදුහාමුදුරුවෝ සම්මාදිට්ඨික නෙමෙයි කියලා ප්‍රකාශ කරපු අයත් හිටියා. එතකොට පින්නතුනේ අද කාලේදී නොකරන්නේ කවුද? නොකරන්නේ කවුද? අගුණ දුර්වලකම් දකින්න කට්ටිය හැමතිස්සෙම තියෙනවා. දැන් මට මේ ළඟදී සිද්ධියක් කිව්වා. මේ ලංකාවට විදේශගත සුදු හාමුදුරු කෙනෙක් ආවලු. එක්තරා මිනිස්සෙක් නැගිටලා ඒ සුදු හාමුදුරුවන්ගේ දේශනයේදී ඒ සුදු හාමුදුරුවන්ගෙන් ප්‍රශ්න අහලා තියෙන්නේ ඒ හාමුදුරුවන්ව අමාරු වේදාන විදියට අපහසුතාවයටපත් කරන න්‍යායයෙන් තමයි මෙයා මේ ප්‍රශ්න ටික අහලා තියෙන්නේ. ඇත්තටම උන්වහන්සේ ප්‍රශ්න වලට අපහසුතාවයකටපත් වුණාලු. ඊට පස්සේ එක මහත්මයක් මට කතා කරලා කිව්වා අනේ හාමුදුරුවනේ බලන්න විදේශික එහෙම සුදු හාමුදුරු කෙනෙක් සිවුරක් දරාගෙන යුරෝප ජාතිකයෙක් මහාන වෙලා ශ්‍රද්ධාවෙන් අපේ රටට කරුණාවෙන් බණ ටිකක් කියන්න ආවහම මොනතරම් සන්තෝෂෙන් ඒ හාමුදුරුවෝ ආයි අපි යවන්න ඕනද? එහෙම අපහසුතාවයටපත් කරන්න එහෙම මේ අමාරු විදාහන්න අපේ මේ ලොකු කම්පෙන්නන්න බාල විදියට ලොකු කම්පෙන්නන ක්‍රමයක් තියෙනවා. ඒ විදියට කරන එක මොනතරම් අවාසනාවන්ත සිද්ධියක්ද කියලා මගෙන් මට ප්‍රකාශ කරා. ඒක ඇත්තටම ඇත්ත පින්නතුනේ. අපි පින්නතුන්ට කියන්න ඕන ඒ කාලේ අපේ මිනිස්සුන්ගේ යහපත් ගුණාංගයක් තිබුණා. හරකෙක්ගෙන් වුණත් කිරි දොවා ගන්නයි. දැහැමි විදියට. බොහොම දැහැමි විදියට ඒක කරන්නේ. සසු පැටියට ඇති වෙන්න බොන්න දීලා
හරක හොඳට වතුර ටිකක් දාලා නාවලා පිරිසුදු කරලා එයාට හොඳ රසවත් තනකොළ ටිකක් කන්න දීලා එයාව සතුටින් ඉද්දි තමයි එයාගේ කිරි ඩිංග හරි වැඩිපුර තියෙන ටික දොවාගත්තේ. නමුත් අද කාලේ කිරි දොවා ගන්න එහෙම නෙමෙයිනේ. නේද? බලහත්කාරයෙන් බටයක් ගැහුවා අර පොම්ප කරලා අර බටෙන් ඇදලා ගන්නව සමහරලාට ලේත් එක්කම. ඉතින් අර සතා සන්තෝෂෙන් අර කිරි ටික දෙනවද? දෙන්නේ නැහැ. එහෙමනම් පින්නතුනි ධර්මයේ ගන්න පුළුවන් ද රිදවලා? බලහත්කාරයෙන් බටයක් ගහලා පිස්තෝලයක් තියලා එහෙම නැත්නම් බයිකට බර ටිකක් කියාපී කියලා එහෙම ගන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා මොනම ස්වාමීන් වහන්සේ කෙනෙක්වත් මොනම කෙනෙක්වත් එහෙම රිදවීමෙන් අපහසුතාවයටපත් වීමෙන් ධර්මයට නිග්‍රහ කිරීමෙන් නිගා කිරීමෙන් පිළිතුරු කිසි වෙලාවක ධර්මය ගන්න පුළුවන් කමක් නැහැ පිළිතුරු. ඊළඟට හිතනවා නම් කෙනෙක් ධර්මයේ දැක්කා කියලා කියන්නේ එහෙනම් එයාට මොකක්වත් දැනෙන්නේ නැති කෙනෙක්. අපි එයාට නිඳා කළත් එකයි නිග්‍රහ කළත් එකයි රෙදිය පුල්ලන ගලක් බවට පත් කරගෙන පුළුවන් තරම් ඒ දේවල් කරත් එකයි කියලා එහෙම හිතලා සමහර අය මේ ධර්මය අවබෝධ කරගත්ත අයට මේ නිග්‍රහ කරන. ඇත්තටම ධර්මයේ අවබෝධයක් තියෙන කෙනෙකුට නිග්‍රහ කරන්න නෙමෙයි තියෙන්නේ ඒ ඇත්තන්ව වන්දනීයත්වයෙන් ගෞරවණීයත්වයෙන් සලකන්නයි තියෙන්නේ උත්තරීතරත්වයෙන් සලකන්නයි තියෙන්නේ. ඉතින් මේ විවිධ විෂම මිනිස්සුන් පිරි සමාජයක ලෝකයක ස්වરૂපයක තමයි පින්නතුනේ අපි හැමදෙනාම ජීවත් වෙමින් පවතින්නේ. මේ අපි මතක් කරන්න පින්නතුනේ සැබෑ කරුණාව කියන එක බුදුහාමුදුරන්ගේ තිබිච්ච කරුණා ධාරාවල් අපි අපේ ජීවිතවල ඇති කරගන්න ඕනේ කියන එකයි අපි කියන්නේ. එහෙම ද්වේෂය මුල් කරගත්ත ද්වේෂය පදනම් කරගත්ත දෙයකින් ප්‍රශ්නයක්වත් අහන්න එපා. ද්වේෂය පදනම් වෙලා ධර්ම කාරණයක්වත් අහන්න එපා. ද්වේෂය පදනම් වෙලා. ඉතින් උප්පත්තිගත ද්වේෂය පදනම් වෙච්ච මිනිස්සු ඉන්නවා. ඒක නැත්තේ නෑ. මොකද නයි පොළොංගු ආත්ම ලබලා ගිය ආත්මේ නයික් වෙලා පොළොගෙක් වෙලා එකපාරට වැරදිලා මේ ආත්මේ මනුස්ස ආත්මයක් ලබනවා. එතකොට මේ මිනිස්සයා ද්වේෂය පදනම් වෙලා තමයි හැමදේම කරන්නේ. ඒ වගේම දිව්‍යමය ආත්ම වලින් ආපු අය ඉන්නවා. එතකොට ඒ ඇත්තන්ට ඒ ප්‍රසන්න ඒ දිව්‍යමය ගති තියෙනවා. බ්‍රහ්ම තලයන් වලින් ආපු අය ඉන්නවා. ඒගොල්ලන්ට ඒ බ්‍රහ්ම ගති තියෙනවා. මනුෂ්‍ය ආත්මයක ඉඳලා හොඳ පුරුදු තිබිලා මනුස්සෙක් වෙච්ච අය ඉන්නවා. ඒගොල්ලන්ට හොඳ මනුස්ස ගති පැවතුම් තියෙනවා. ඉතින් අපි මේ ලෝකේ අඳුන ගන්නත් ඕන මෙහිම වෙන්න ඕන කියලා. එතකොට අපේ ධර්මයට පැමිණිච්ච නැනවත් පින්නතුන් තේරුම් කරගන්න ඕන. මෙන්න මෙහිම සමාජයක් ලෝකයක් තමයි අපට ජීවත් වෙන්න තියෙන්නේ කියලා අපි තේරුම් අරගෙන අපි කලබල නොවි කටයුතු කරන්නට ඕන පිළිතුරු. දැන් බුදුහාමුදුරුවන් වහන්සේට අමුතු දේවල් ඇති වෙනවා ඒ කාලයේදී. ඒ තමයි එක්තරා නගර සෝබනියක්ව මේ මරලා බුදුරජාණන් වහන්සේගේ ආරාමේ මල්ගොඩේ හංගනවා. මල්ගොඩේ හංගල ප්‍රචාරයක් යවනවා. මෙන්න මෙහිමයි ආවල් මේ මරලා හංගලා තියනවා කියලා. බලන්න මොන තරම් නින්දාවක් සහ අපහාසයක්. ඊට පස්සේ මේක ඥානවන්ත බුද්ධියක් තියන අය අබමල් රේණුවකවත් මේ චෝදනාව පිළිගන්නේ නැහැ. මොකද එහෙම පිළිගන්නේ නැත්තේ මේ මිනිස් ඝාතන කරන්න එන පිරිසක් මෙතන නැහැ. මෙතන ඉන්නේ මහා කාරුණිකයන්න් වහන්සේලා ඉන්නේ. මේ මහා කාරුණිකයන්න් වහන්සේලා කූඹියකටවත් හානියක් කරන අය නෙමෙයි කියන එක අචල ශ්‍රද්ධාවෙන් තේරුම් ගත්ත රජවරු හිටියා සිටුවරු හිටියා. ඒගොල්ලෝ අබමල් රේණුවක් මේක විශ්වාස කරේ. එහෙම විශ්වාස කරන්න ඕනත් නැහැ. එහෙම විශ්වාස කරෙත් නැහැ. නමුත් මේක විශ්වාස කරපු මෝඩ ජනතාවක් හිටියද නැද්ද? හිටියා. විරුද්ධ ජනතාවක් හිටියද නැද්ද? හිටියා. අන්න ඒක තමයි පිළිතුරේ ස්වභාවය. ඒක තමයි ස්වභාවය. අඥාන පිරිසකුත් ඉන්නවා. ඒකත් එක්ක එකතු වෙන අඥාන පිරිසකුත් ඉන්නවා. ඒ නිසා අපිට බැලූ බැල්මට පේන්න තියෙන්නේ එකපාරට අපි සමස්තය ගණන් හදලා බලන්න ඕන මේක මෙහෙම කරන්න උවමනා දෙයක්ද මෙයාට නැති දෙයක්ද කියලා බලන්න ඕන. දැන් එතකොට ඔය චින්චිමානිකාව කියන කෙනාගේ අපි දන්නේ නිකන් ධර්මිටියේ කතාව විතරයිනේ. ධර්මිටියේ කතාව නෙමෙයි වෙනුතුනේ ලොකු කතන්දර ගොඩක් තියෙනවා එයාත් එක්ක. එයා සාමාන්‍යයෙන් එදිනෙදා ඇවිල්ලා අනිත් මිනිස්සුන්ට අඟවනවලු බුදුහාමුදුරන්ට බොහෝම හිතවත් කියලා.
ඕම හිතවත් බුදුහාමුදුරුවෝ නිකන් දකින්න ඇවිල්ලා ඕම ලෙන්ගතු කෙනෙක් මම මේ බුදුහාමුදුරුවෝ බලන්න ආවගේ කියා අඟවනවලු. එතකොට එහෙම හැඟවීමෙන් මොකද්ද කරන්න උත්සාහ කරන්නේ? ඔව් අපහදවන්න මිනිස්සුන්ගේ සිත් බිඳින්න උත්සාහ කරා. එක මොහොතක ධර්මිටියක කතාවක් නෙමෙයි තියෙන්නේ. විශාල දෙයක් කරා. එහෙම කරලා ඉවර වෙලා වෙනතුනේ මේ අවසානයේ අපායට යන මට්ටමට මේගොල්ලෝ ඒ පාප ධර්මයන් වර්ධනය කරගෙන අපායට ගියා. ඉතින් වෙනතුනේ අද යුගයේ වුණා. ඕකම තමයි බුදු කෙනෙකුට ආර්ය මාර්ගය යන කෙනෙකුට මේ ධහමක් කියන්නේ යනකොට. එතකොට ප්‍රඥාවන්ත පින්නතුන් ඉක්මනින්ම දකින්න ඕන. මේ අරක්කු විකුණන බාර් එකක් දාගෙන නෙමෙයි, මේ නයිට් ක්ලබ් එකක් දාගෙන නෙමෙයි, මේ අහිංසක ලෙස ධර්මයක් කියාගෙන යන ස්වාමීන් වහන්සේ කෙනෙකුට හිතාමතා නිර්මාණය කරලා උන්වහන්සේලාගේ චරිතය, උන්වහන්සේලාගේ ධර්මය වළක්වන්න යම්කිසි පිරිසක් කටයුතු කරනවා නම් අන්න ඒගොල්ලෝ අර චින්චි මානිකාවන්ලි ඒ මේ પરම්පරාවේ අය කියලා කල්පනා කරන්න ඕන වෙනතුනේ. ඒගොල්ලෝ ඒ දේවදත්තලගේ પરම්පරාවේ අය කියලා කල්පනා කරන්න ඕන. එහෙම තේරුම් කරගන්නට ඕන වෙනතුනේ. ඉතින් වෙනතුනේ කිසිම දෙයක් නැත්තම් ඔය ලාභ කීර්ති ප්‍රශංසා පස්සේ යන්නේ කියලා හරි ගහනවා. ඔය ප්‍රසිද්ධ වෙන්න හදන්නේ කියලා ගන්නවා. එක එක දේවල් වෙනතුනේ මේ සමාජයේ මේ ධර්මය අධර්මයේ කිරීම සඳහා ධර්මයේ කෙරෙහි තියෙනා වූ දේවල් කෙරෙහි තියෙන ප්‍රශ්නයක් ඇති කර ගන්නවා. ඉතින් විශේෂයෙන්ම වෙනතුනේ මේ රටේ අර ලිංගික ප්‍රභේදය ලොකුවට බලපාන නිසා විශේෂයෙන්ම මේ කාන්තා ප්‍රතිරූපය කියන එක අල්ලගෙන වික්ෂුන් වහන්සේලාට නිග්‍රහ කරන්නට තුම නින්දා සහගත ලෙස ක්‍රියා කරන්නට මේ උත්සාහ කරපු අවස්ථාවල් තියෙනවා. දැන් මට මතකයි එක්තරා ස්ථානයක මේ ඉතින් කොහෙත් වෙන රටවල් වලත් එහෙමයි, ලංකාවෙත් එහෙමයි, විහාරස්ථානවල පොදු ස්ථානවල ස්වේච්ඡාවෙන් වැඩ කරනවා ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයේම. ඉතින් වැඩිපුර ප්‍රතිශතයත් වැඩි කාන්තාවෝ, ඒ වගේම වැඩිපුර ශ්‍රද්ධාවෙන් කටයුතු කරන්නේ කාන්තාවෝ නිසා ලංකාවේ වැඩිපුර ධර්මශාලාවෙන් කාන්තාවෝ නිසා. ඉතින් මේ මොනවා හරි පන්සලක උපකාරයක් උදව්වක් කරමින් කවුරු හරි කටයුතු කරා නම් මොකද කරන්නේ? අල්ලලා ඔන්න පහරයක් එල්ල කරනවා. ඒ නිසා කිසිම මිනිස්සෙක් ඒ ගැන ප්‍රශ්නයක් ඇති කරගන්න ඕනේ. බුද්ධිමත් මිනිස්සු කල්පනා කරන්න ඕනේ ඊට වඩා උසස් තලයකින්. දැන් මනත් එක්ක භික්ෂුන් වහන්සේ කෙනෙක් පිළිබඳව ওই විදිහට මේ බොහෝම දන් දීදී වැඳ හිටපු එක්කෙනෙක් ඇවිල්ලා ඒ භික්ෂුවටම නිග්‍රහ කරනවා. මේ හොඳ මේ තනතුරකුත් දරන කෙනෙක්, මේ හොඳ උගත් කෙනෙක්. නමුත් පින්නතුනේ ඊට පස්සේ මං අහුවා මේ ඔයත්තුන්ගේ ඥාතිද නෑ කිව්වා. ඕගොල්ලන්ට තියෙන සම්බන්ධය මොකද සම්බන්ධයක් නෑ කිව්වා. ඉතින් එහෙනම් ඇයි ඕගොල්ලන් නිඳා කරන්නේ? අර නිඳා කිරීමේ ආස්වාදය විඳින්න. නිග්‍රහ කිරීමේ ආස්වාදය විඳින්න. මං අහුවා මේ ප්‍රශ්නේ ඒගොල්ලන්ගේ අම්මට ප්‍රශ්නයක්ද? නෑ කිව්වා. ඉතින් ඕගොල්ලන්ට ප්‍රශ්නයක් කරගන්නේ ඇයි? ඒ හාමුදුරන් ප්‍රශ්නයක් නෑ කිව්වා. ඒ ඕගොල්ලෝ ප්‍රශ්නයක් කරගන්නේ. ඒ නිග්‍රහ කිරීමේ නිඳා කිරීම ඊට පස්සේ ඒගොල්ලන් කියන්නේ අපේ ශාසනය, අපේ බුද්ධ ආගම, අපේ සංස්කෘතිය. සංස්කෘති කැමතිද? සංස්කෘති කැමතිද? අපේ බුද්ධ ආගම, බුදුහාමුදුරුවෝ මාමද බාප්පද? වෛරය පදනම් කරගන්න උවමනා වුණාම අමුතුම ගෙතිලි කරනවා පිටුතුනේ. අමුතුම ගෙතිලි කරනවා. එහෙම කරලා ඒගොල්ලන්ගේ වෛරය අවශ්‍යගෙන ඒගොල්ලෝ ක්‍රියා කරනවා. මෙන්න මේවා අපි ඉගෙනගෙන ඉන්න ඕන. සමාජයේ මේ වගේ අමුතු උපක්‍රම, අමුතු ක්‍රමවේද ඉන්නවා පින්නතුනේ. අමුතු දේවල් තියෙනවා. ඒ නිසා ඒක දිහා බලන්න, ඒක දිහා කල්පනා කරන්න, එහෙම මේ කටයුතු කරන්න එපා. ඒ නිසා අර එක භික්ෂුවකට සිද්ධ වෙච්ච කතන්දරය අපි හොඳට මතක තියාගන්න ඕන. අර ගඟක් අයිනේ හිටපු ගෑනු ළමයි කර තියාගෙන ගියපු පොඩි හාමුදුරුවන්ට ලොකු හාමුදුරුවෝ දොස් කිව්වහම පොඩි හාමුදුරුවෝ කිව්වේ මං ඒ ගෑනු ළමයා ගන්න ඉවර තියලා ඔබ වහන්සේ තාමත් කර තියාගෙන යනවා කියපු ඒ ධර්ම පදේ ඉගෙන ගන්නට ඕන වෙනතුනේ. ඒ වගේම අර සෙන් කතාවක මාළුකාරයෙක්ගෙන්
මේ ගැමිණියක් වෙච්ච ඒ තනත්තිය අවසානයේ අර පන්සලේ ඉන්න හාමුදුරුවන් වල්ලලා හාමුදුරුවන්ට ගෙනල්ලා දුන්නා ළමයව. උන්වහන්සේ හැමදේම හොඳයි කියලා බාර අරගෙන ආයි කාලයක් ගිහිල්ලා ඒ අම්මා තාත්තව නැති වුණාට පස්සේ අපේ දරුවෝ අපිට දෙන්න කියලා අර මාළුකාරයා ඉල්ලුවාම ආයි දුන්නා. ඒකත් හොඳයි කියලා දුන්නා. ඉතින් උන්වහන්සේලාගේ අකම්පිතභාවය උන්වහන්සේලාගේ තියෙන විවෘත අවබෝධාත්මක ගුණාංගය මේ අපි සලකන්නට ඕන. ඉතින් අපි කවුරු හරි හිතනවා නම් මේ නිර්වාණ අවබෝධය කියන්නේ ඉන්ද්‍රියන් පැරලයිස් වීම කියලා. එහෙම එකක් නම් නෙවෙයි. මේ නිවන් අවබෝධය කියන්නේ මේ ශරීරයේ සිද්ධ වෙන දෙයක් නෙමෙයි. ඇස් නොපෙනී යෑමක්, කන් නොඇසී යාමක්, නාසයේ මේ ගඳ සුවඳ නොදැනීමක්, රස නොදැනීමක් සිද්ධ වෙන්නේ නැහැ. එහෙම වුණොත් මේ දවස්වල විශේෂයෙන් ගඳ සුවඳ එන්නේ නැති ස්වභාවයක්, රස නොදැනී එහෙම ගියොත් වහාම මේ කොරෝනා පරීක්ෂණයක් කරගන්න. මොකද කොරෝනා රෝගයේ ප්‍රතිලක්ෂණය තමයි රස නොදැනී යාම, ඉන්ද්‍රියන් පණ නැතිවීම ආදී සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා මේ ධර්ම අවබෝධය කියන්නේ වෙන එකක් නෙමෙයි. ඒ නිසා එවැනි මුල් කරගෙන මේ ශාසනයට නිග්‍රහ කරන ඒවාට කිසි වෙලාවක හසු වෙන්න එපා. මොකද හේතුව අපි ඊට වඩා ගැඹුරින් තේරුම් කරගන්නට ඕන. ඒක හරියට නිකන් පින්නතුනේ මේ බිල් ගේට් මහත්තයා 750ක් හොරකම් කරන් ගියයි කියලා කිව්වොත් කවුරුත් මේ ලෝකෙ මිනිස්සු පිළිගන්නේ නෑ. මේ ලංකාවට ඇවිල්ලා එයාපෝට් එකේ ඉඳි 750ක් උදාන් ගියා කියලා. ඉතින් ඒ නිසා එහෙම හිතන්න පුරුදු වෙන්නේ නැතුව ඊට වඩා උසස් චින්තනයක් ඇති කෙනෙක් කෙරෙහි උසස් භාවයකින් වෙන්නේ නැති උන්වහන්සේලා ඒ කටයුත්තේ මේ කල්පනා කරන්න කියන කාරණේ පිළිබඳව අපි සලකන්නට ඕන පින්නතුනේ. ඉතින් අපි මේ කතා බහ කරන මොහොතවල් වලදී මිනිස්සුගේ සිත් නිවන්න නොයෙකුත් අවස්ථාවන් වලදී විවිධ උපාය මාර්ගික කතා බහවල් කරනවා. ඒ උපාය මාර්ගික කතා බහක් සිද්ධ කරන්නේ මේ මිනිස්යාගේ හිත එවලේ සහනයටපත් කරන්න පින්නතුනේ. වෙන මොකකටවත් නෙමෙයි කියන්නේ. දැන් පින්නතුනේ මේ මට මතකයි මේ සරියුත් මහරහතන් වහන්සේ මරණාසන්න මොහොතක බණ කියන්න යනවා මේ හිටපු රජ මාලිගාවේ හිටපු වදකයා මැරෙන්න යන මොහොතේ බණ කියන්න යනවා. මේ වදකයා මේ වදකයා කියලා කියන්නේ අර මේ ගහලයා මේ මිනිස්සුන්ගේ බෙලි කපලා මරලා දාන කෙනාව. දැන් මිනිහා මහා තාපයකටපත් වෙනවා. මම මෙතෙක් කාලයක් මිනිස්සු දහස් ගණන් මරලා තියෙනවා කඩුවෙන් ගහලා කියලා. ඊට පස්සේ දැන් මේ මිනිස්සයාගේ හිත හදන්නේ කොහොමද කියලා මේ කල්පනා කරන්නේ අවසාන මොහොතේ මේ මහා කාරුණික සරියුත් මහරහතන් වහන්සේ. ඒ මොහොතේදී කියනවා ඔබ ඒකට අදාළම නෑනේ. ඔබ රාජ අනනේ ක්‍රියාත්මක කළේ කියලා හිත පින්නත් පොඩ්ඩක් පින්නතුනේ අර හිතේ තිබුණු තැවීම සංසිඳෙව්වා. ඒ වගේම පින්නතුනේ නොයෙකුත් පීඩාවල් වලින් අපි මිනිස්සු එනවා. එහෙම ආවහම අපි මේ මිනිස්සුන්ගේ හිතේ තියෙන මේ පීඩාව සමනය වෙන විදියට අපි කතා කරනවා. නමුත් කෙනෙක් හිතන්න පුළුවන් ඕක බුදු බණද බලන්න අරයා මිනී මරුවේ නෑ කියලා මිනිහගේ හිත හැදුවා. කොච්චර පාපයක්ද කරගත්තේ කියලා ඒ අර මිනිස්සයා අපාය යවන්න දෝනද? නෑ. අන්න ඒ වගේ පින්නතුනේ අපි උපාය මාර්ගික දේශනාවල් කරන්නේ අර මිනිස්යාගේ එවලේ හිතේ සංසිඳීමක් ඇති කිරීම උදෙසා පින්නතුනේ. එහෙම නැත්නම් මේ මිනිස්සයා විශාල කම්පාවකටපත් වෙනවා. ඒ නිසා අපි මිනිස්සුගේ හිත හැදීම කියන එකයි අපි කරන්න ඕන. වෙච්ච දේවල් පදනම් කරගෙන මේ මිනිස්සයව කම්පණයටපත් කරන එක, පීඩාවටපත් කරන එක, හිරිහැරයටපත් කරන එක නෙමෙයි අපි කරන්න ඕන. ඒ වෙච්ච දේවල් උනාවේ මෙතන ඉඳලා මේ මිනිස්සයා සංසුන් මනසකින් යුක්ත කෙනෙක් බවට පත් කිරීම සඳහා මේ කරුණාව මුල් කරගෙන, චේතනාව මුල් කරගෙන, දයාව මුල් කරගෙන කටයුතු කරන්න ඕන. ඒ නිසා කිසි කෙනෙක් පෙලන්න, තවන්න, දවන්න, නිග්‍රහ කරන්න කටයුතු කරන්නට එපා. එහෙම කිරීමෙන් Tamanට විශාල අකුසල් රැස් වෙනවා. විශේෂයෙන් නොදන්නව නම් ධර්මයට නිහඬව සිටින්න ඕන. නැත්නම් Taman ඒකාන්ත වශයෙන් ධර්මයේ දැනගෙන අනිත්‍යව විවේචනය කරන්නේ නැතුව තමන්ගේ තියෙන බණ ටික කියාගෙන යන්න. දැන් තමන්ගේ තියෙන බණ ටික කියන්න දන්නේ නැතුව අනිත් අය විවේචනය කර කර ඉන්නේ ඇයි? දැන් මම මෙතන කරේ මේ ලෝකයෙන් අපිට ලැබෙන දේවල් වලට උත්තර ටිකක් ලබා දුන්නේ.
එහෙම නැතුව මේ කවුරුත් විවේචනය කරේ නැහැ. කාටවත් නිඳා කරේ නැහැ. කිසිම කෙනෙක් නමක් ගමක් සඳහන් කරලා මේ නිග්‍රහ කරේ නැහැ. බැන්නේ නැහැ. දොස් කිව්වේ නැහැ පින්නතුනේ. අපිත් නෙමෙයි අපේ දායකයෙක්වත් ඒක කරන්නේ නැහැ. පින්නතුනේ විවිධ ස්වාමින් වහන්සේලාට හසු වෙලා මෙතනින් ගිහිල්ලා පවා මේ විවිධ මේ ස්වභාවයන් වලටපත් වුණා. මිනිස්සු ඇවිල්ලා නමුත් අපි ඒක කරන්න ලෑස්ති නැහැ පින්නතුනේ. අපි එහෙම කරන්න ලෑස්ති නැහැ. කාටවත් නිඳා කරන්න කාටවත් අපහාස කරන්න අපි ඉඩ දෙන්නේ නැහැ. දොස් කියන්න පටන් ගත්තා. ඒගොල්ලෝ විවිධ මෙහෙට බැනලා ගිහිල්ලා වෙන තැන් වලට හසු වෙලා කාලයක් ඉඳලා පස්සේ අපිටම බැන හිටපු අය පස්සේ පාපෝච්චාරණය කරන්න ලෑස්ති වෙනකොට මෙහෙ එහෙම කරන්න දෙන්නේ කාගේවත් නංගන් කියලා කොච්චර වැරදි කෙනෙක් හරි කෙනෙක් හරි වෙන්න පුළුවන් අපි නිඳා කරන්න දෙන්නේ භික්ෂුවකට නිඳා කරන්න දෙන්නේ එහෙම පුජ්‍යලයකට එහෙම නිග්‍රහ කරන්න දෙන්නේ නැහැ කියලා තියෙනවා. ඒ කටයුතු කරනවා. ඒක පින්නතුනේ අපේ පදනම. ඒක අපේ බුදුහාමුදුරන්ගේ මේ මහා කාරුණිකයාගේ තියෙන ඒ පදනම. ඒ කාරුණික භාවයම තමයි පින්නතුනේ සමහර වෙලාවට පව් කරන අයගේ බොහෝ පව් වැඩි වෙන්නත් හේතුව. දැන් පින්නතුනේ බුදුහාමුදුරන් තිබුණ දේවදත්ත අල්ලලා හිරේ දාන්න. රජ කෙනෙකුට කිව්වනම් මිනිහා මට කරදරයි අයින් කරලා හිරේ දාන්න කිව්වනම් දේවදත්තගේ එතන ඉඳලා පව් කරගන්න එක අඩු වෙනවා. නේද? මම දකින්න එක විදියකට. තවත් විදියකට දේවදත්ත එදා අල්ලලා ඉවරලා හිරේ දැම්මනම් දේවදත්ත සිද්ධ කරගන්න විශාල පව් අඩු වෙනවා. ගල් පෙරලගෙන ඒක සිද්ධ වෙන්නේ නැහැ. එහෙමත් නැත්නම් සරලම සිද්ධිය තමයි මේ සිවුර ගලවලා අයින් කරන්න තිබ්බා. බලන්නකෝ දේවදත්තවත් කරේ නැහැ නේද? දේවදත්තටවත් කරේ නැහැ. බලන්න පුදුම කරුණාවක් නේ. තථාගතයන්න් වහන්සේ දුන්නු සිවුර තථාගතයන්න් වහන්සේට පහර දුන්නා. අර හාමුදුරුවන්ට වුණා සමහර අයට අපේ මේ කොළඹ අපේ හාමුදුරු කෙනෙකුට වුණා හාමුදුරුවපත් කරපු සභාපති හාමුදුරුවන්ට ගැව්වා. හාමුදුරුවපත් කරපු ලේකම් හාමුදුරුවන්ට ගැව්වා. අර ඒ වගේ පිළිතුරේ බුදුරජාණන් වහන්සේ ලබා දෙන සිවුර බුදුහාමුදුරුවන්ටම විරුද්ධ වුණා. ඒව තමයි මේ ලෝකේ ස්වභාවය වෙනතුනේ. ඒව තමයි මේ ලෝකේ තියෙන මාර බලවේග වෙනතුනේ. ඒ මාර බලවේගයන් වලට මේ ලෝකය මේව කරන්න පුළුවන් කමක් නැහැ. ඉතින් ඒකට යටත් වෙන්න උවමනාවක් නැහැ. නමුත් නුවණැති ජනතාව දැන කටයුතු කරන්න, අවබෝධයෙන් කටයුතු කරන්න අපි කටයුතු කරන්නට ඕන. පහත් මට්ටමේ පහත් ආකාරයේ හිතන්න එපා කියන එක අපි මේ දෘෂ්ටි මානයකින් හිතන්න එපා කියන එක ඒක නිසා මේ කාලයේදී කරුණාව දියුණු කරගන්න, දයාව දියුණු කරගන්න, හරි දේ ජීවිතයට එකතු කරගන්න, වැරදි දේ කියන එක ජීවිතයට කිසිසේත්ම ලක් කරගන්න එපා. අසේවනාච බාලාණං පණ්ඩිතානංච සේවනා කියන එක මතක් කරගන්න. අපි අද මාතෘකා කරගත්තා වගේ අග්ගෝ හමස්මි ලෝකස්ස අග්‍ර වෙනවා. හැමෝම හිතන්න ඒක පින්නතුනේ. ඒ වගේම ජෙට්ටෝ හමස්මි ලෝකස්ස මම ජේෂ්ඨෙක් වෙනවා කියලා හිතන්න. කුඩා දරුවන්ට පවා ඒක පුරුදු කරන්න. සෙට්ටෝ හමස්මි ලෝකස්ස මම ශ්‍රේෂ්ඨ කෙනෙක් බවට පත් වෙනවා කියලා හිතන්න පුරුදු කරන්න. එවිට තමයි පින්නතුනේ මේ සියල්ල මාර බලවේග පරාජය කරගෙන ඉස්සරහට යන මහා බල පරාක්‍රමයක් ඒ ඇත්තන් තුල ඇති වෙන්නේ. අවසානයේ අපිටත් හැකියාව ලැබෙයි අපේ පාරමී බල දියුණු වීමෙන් අයමන්ති මාජාති නත්ති දානි පුනබ්බවෝති කියන වාක්‍යයත් ප්‍රකාශ කරන්න කවදක හරි පුළුවන්කම ලැබෙයි. ආයි මම නම් උප්පත්තියක් ලබන්නේ මෙතනින් අවසන් කියන මට්ටමට හිත හදා ගන්න පුළුවන්. ඒ තමයි අපේ කයෙන් නෙමේ හිතෙන් ලෝභ, ද්වේෂ, මෝහ කියන මට්ටමට හිත දුරු කරනවා. කයෙන් නෙමේ යා මෙදෙන්නේ හිතෙන්. තේරුණා නේද? හිතෙන් නිදහස් වෙන්නේ. හිතෙන් නිදහස් වුණාට පස්සේ එයා මේ හිතෙන් දැන් ලෝභ නැහැ කියලා එක පිටින් හොයන්න බෑ. දැන් රහතන් වහන්සේ කෙනෙක් ලංකාවේ පහළ වෙන්නම විදියක් නැහැ. මොකද අන්නාසි කෑල්ලක් මට දෙන්න කියලා තෝරන් කෑවොත් එහෙම අපේ මිනිස්සුගේ යන්න මිනියට රස තෘෂ්ණාව තියෙනවා.
ඉතින් ওই විදියට රහත් නිසා බුදු කෙනෙක්වත් බුදු වෙන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ කිව්වොත් මම රතු කාලෙපත් කන්නේ මම සුදු කාලෙපත් කන්නේ නැහැ කිව්වොත් මිනිහා රතු කාලෙපත් කරන බුදුම තණ්හාවක් තියෙන්නේ කියලා කියන්නට ඉඩ තියෙනවා. ඒ නිසා ලංකාවේ තියෙන මේ පරේෂණ ක්‍රමවේද නිසා ලංකාවේ බුදු කෙනෙක් පහළ වෙන්නෙත් නැහැ. ලංකාවේ රහතන් වහන්සේ කෙනෙක් වෙන්නෙත් නැහැ. ඒ නිසා මටත් රහත් වෙලා කියලා සමහර අය මොකද්ද වචනයක් හදාගෙන මේ නිඳා කරනවා. දිවුරා වරුන්දු වෙනවා මම රහත් නෙමෙයි. නේද? මාර්ගඵලත් නෙමෙයි. ඕන්නේ පුතඥත් නෙමෙයි. ඒකත් ඒගොල්ලෝ තියාගනින් තාවේ. මං ඔය 6ටම 5ටම එක්කෙනෙක්වත් නෙමෙයි. බුදු වෙලත් නැහැ. ඉතින් මිනිස්සු හරි තරහයි. කවුරු හරි අපි කියලා නෙමෙයි. මිනිස්සු අවබෝධයෙන් අපි කෙරෙහි දක්වන ගෞරවයට පවා මිනිසුන් වෛර කරනවා. මිනිසුන් ඊර්ෂ්‍යා කරනවා. නිඳා කරනවා. ගරහනවා වෙනතුනේ. ඒ නිසා ඒක නිසා වෙනතුනේ මේ අපිට කිසි වෙලාවක මේ අපිට පුළුවන් කමක් නැහැ මේ ඒ ලෝකේ හදන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා ඒ ලෝකේ එහෙම තමයි මේ විදිහටම පවතිනවා. ඉතින් අද දවසේ අපි මේ බොහොම වටින දවසේ තථාගතයන් වහන්සේගේ කරුණාවේ මහා සාගරයේ වැනි කරුණාවෙන් බිඳක් එක ඇඟිල්ලක් දාලා වතුර පොඩ්ඩක් ගත්තාම ඒකේ තියෙන වතුර බිඳුවක් වගේ පොඩි කොටසක් පින්නතුනේ. චූටි කොටසක් අපි පොඩ්ඩක් කතා කළේ මේ කරුණාවන්තයේ කමේ ඒ බිඳ ඒ කාරුණික බිඳ අපි හැම දිනාගේම සිත්වලට මේ එකතු කර ගන්නට ධර්මයේ වඩා ගන්නට එකතු කර ගන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මුළු මහත් ලෝකයේම රෝග බිය උදුරු වලින් මිදේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අද වෙසක් පුර පස්වලොස්වක පොහොය දවසේ ධර්ම දේශනාව මෙතකින් අපි අවසන් කරනවා. අද දවසේ දායකත්වයේ ධර්මයෙන් කටයුතු කරනු ලබන්නේ ස්වර්ණා පෙරේරා මැතිණිය. අපිට බොහෝම අම්ම කෙනෙක් වගේ බොහෝම දයානුකම්පිතව කටයුතු කරන පින්වත් මෑණි කෙනෙක්. ඒ වගේම අපේ බ්‍රිගේඩිය අශෝක පෙරේරා මැතිතුමා අපිට බොහෝම ශ්‍රද්ධාවෙන් බොහොම දයාවෙන් කටයුතු කරන කෙනෙක්. ඒ පිරිස හොඳ අවබෝධයකින් යුක්තව යන පිරිසක්. බොහෝ මිසදිටු ආකාරයෙන් පවා නොයෙකුත් ධර්මයන් හරි කවුරුන් හරි මම කිව්වත් ඒ ඇත්තන්ටත් හරි දේ වැරදි දේ පහදා දෙන්නට පුළුවන් විද්‍යාත්මක ඥානයක් තියෙනවා. මොකද සියලුම ස්වාමීන් වහන්සේලා අඳිරනවා සියලුම මේ පොත්පත් දාර්ශනික මතවාද කියවා බලා තියෙන නිසා ඒගොල්ලෝ දිග බලල හොඳටම දන්නවා. ආය 아무තුවෙන් ලේසියෙන් රවට්ටන්න බෑ. එහෙම කරන්න පුළුවන් නූගත් මිනිස්සු විතරයි. ගැඹුරු දාර්ශනික පදනම් නැති අය රවට්ටන්න පුළුවන්. හොඳින් පොතපත කියලා හොඳින් අවබෝධයන් තියෙන අය මුලා කරන්න බෑ. ඉතින් ඒ පින්නතුන් බොහොම අචර සද්ධාවකින් යුක්තව ඇත්තෝ දායකත්වයේ ධර්මයෙන් ප්‍රාර්ථනා කරන්නේ විශේෂයෙන්ම ඒ දෙපාර්ශ්වයේ මේ ලෝයෙන් යන්නට යෙදුණු මව්පියෝ ඇතුළු වංශ පරම්පරාගත ඥාතීන්ට සාංශාරික වශයෙන් යම් උපකාරයක් වෙනවා නම් මේ පුණ්‍යානුමෝදනාව වේවා. සසර නිවනින් සැනසීමට හේතු වාසනා වේවා කියන උතුම් ප්‍රාර්ථනාව සිදු කරනවා. ඒ වගේම මුළු මහත් ලෝකයටම මේ රෝග බියෙන් නිදහස් වෙන්නට, රෝග වදුරු වලින් මිදෙන්නට තුරුණුවන්ගේ ආශිර්වාදේ, දෙවියන්ගේ ආශිර්වාදේ ලැබිලා මේ තියෙන ව්‍යසන තත්වයන් සමනයටපත් වෙන්නට හේතු වේවා කියන ප්‍රාර්ථනය අපි සිදු කරනවා. ඉතින් ධාමයට ගරහන්න එපා, කුසලයට ගරහන්න එපා, ධර්මයට ගරහන්න එපා, මිත්‍යා දෘෂ්ටියට රුකුල් දෙන්න එපා. රාජනායකයන්ගෙන් පවා පිළිලන්නේ මිසදිටු බවට රුකුල් දෙන්න එපා, උපකාර කරන්න එපා. අපරිමිත ලෙස සත්ව ඝාතනය කරනකොට, අපරිමිත ලෙස ගහකොළ විනාශ කරනකොට, අපරිමිත ලෙස නොයෙකුත් ව්‍යසනයන් මේ ලෝකෙ සිද්ධ කරනකොට මේ මහ පොළොව මේ සෝබා දහම උහුලන්නේ
නෑ පින්නතුනේ මේ සබාධම අපි කෙරෙහි අකාරුණික බවට පත් වේවි ක්‍රියා කරાવી. ඒ නිසා අපි මුළු මහත් ලෝකෙම කියන්නේ දහමට ගරු කරන, මෙස්සිතට ගරු කරන, ධර්මයට ගරු කරන, ඉවසීම අගයන මිනිසුන් බවට ලෝකයේමපත් වෙන්න ඕන කියන කාරණයක් මතක් කරනවා යහපත් ලෝකයක් නිර්මාණය කරන්නට. ඒ නිසා නිකම්ම පංචස්කන්ධ ගොඩක් කාලා බීලා ඇඳලා පැලඳලා කලක් ජීවත් වෙලා නිස්කාරම ජීවිත ගත කරලා මේ මහ පොළොවට පස් වෙන්නේ නැතුව අර්ථ සම්පන්න විදියට ධර්මයේ ජීවිතයට එකතු කරගෙන ජීවත් වෙලා ධර්මයේ ජීවිතයට එකතු කරගන්නේ හදවතින් චේතනාවෙන් මිස ශරීරයෙන් නොවේ කියන එකත් අපි මතක තියාගන්න ඕන. ශරීරයෙන් නිකන් රෙදි පුරවන් ඉඳලා වැඩක් නැහැ. අතුලාන්තයේ ගිනි ගනිමින් අනිත් අයට වෛර කරමින්, ක්‍රෝධ කරමින්, ඊර්ෂ්‍යා කරමින් අනිත් කෙනාගේ චේතනාව අඳුරන්නේ නැතුව, අනිත් කෙනාගේ සිත අඳුරන්නේ නැතුව ජීවත් වෙලා වැඩක් නැහැ. ඒ නිසා හිත තේරුම් ගන්න මිනිස්සු වෙන්න ඕන, ක්‍රියාව නෙමෙයි. දැන් කෙනෙක් දුවගෙන යනවා. අපි එකපාරට කියනවා ඒක අසංවරයි කියලා. නමුත් ඒක අසංවර වෙන්නේ නැහැ. ඒ දුවන්නේ මොකටද කියලා තේරුම් ගත්තාම සංවරයි. අල්ලපු ගෙදර මිනිස්සයාව දරුවෙකුට පහර දෙනවා. එතකොට අපි හිතනවා හරි අසංවරයි කියලා. අපි බලන්න ඕනේ ඒක මොකද්ද කියලා. ඒ නිසා අපි හැම විටම චේතනාව පරීක්ෂා කරන විදිහේ වැඩපිළිවෙලකට එන්න ඕන. චේතනාව පිරිසුදුව පිහිටවන්න ඕන. චේතනාව පාරිශුද්ධත්වයෙන් තියාගන්න ඕන. ඒක ලෝභ ද්වේෂ මොහ වලින් අන්තයකට නොයන්න ඕන. මෙන්න මෙවැනි දැහැමි ගුණාංග පතුරවා ගත්තොත් පමණක් ලෝකයට යහපතක් වෙයි කියලා අපි විශ්වාස කරනවා. දැන් නිවෙස් වලට වෙලා ඉන්න මිනිස්සු කීයෙන් කී දෙනාද ධර්මයෙන් ජීවිතේ වඩාගෙන අනේ මං ඉක්මනින්ම මේ සත්‍ය අවබෝධය කරගත යුතුයි කියලා මහන්සි වෙන්නේ. මෙච්චර නිවාඩු කාලයක් ස්වභාව ධර්මයෙන් ලබා දීලා තියෙනවා. මෙච්චර නිවාඩු කාලයක් ස්වභාව ධර්මයෙන් ලබා දීලා තියෙනවා. ඉතින් මේ කාලය තුලදී අප්‍රමාදීව ජීවිතේ දකින්න වෛර කර කර ඉන්න එපා. අර හාමුදුරන්ට මේ හාමුදුරන්ට මොන හාමුදුරුවන්ගෙන් හරි මොන පොතෙන් හරි Tamanට නිවන සහ දර්ශනය පිළිබඳව දර්ශනයක් තියෙනවද? ඒ දර්ශනය Taman දකින්න අනිත් ඒවා විවේචනය කරන්නේ නැතුව Tamanගේ දර්ශනයක් තියෙනවා නම් අනිත් ඒවා විවේචනය කරන එක වළක්වලා දේශනාවල් කරන්න. ඔච්චරයි මම ලෝකෙන් ඉල්ලන්නේ පින්නතුනේ. අනිත් අය විවේචනය කර කර ඉන්නවා නම් ලෝකයේ තියෙන පහසුම ක්‍රියාවලිය කරන කෙනෙක්. මුකුත්ම කරන්න බැරි කෙනෙක් කරන දේ මොකද්ද දන්නවද? විවේචනය. මොකක්වත්ම කරගන්න බැරි කෙනෙක් ඉන්නවනම් මේ ලෝකේ යා කරන කෙනෙක් දේ තමයි විවේචනය. ඔච්චරයි කරන්න පුළුවන්. එහෙනම් විවේචනය කරන මිනිස්සු කවුරුන් කොතන දැක්කත් ස්ත්‍රියක් දැක්කත් පුරුෂයෙක් දැක්කත් මේ ලෝකේ ලේසිම ක්‍රියාව කරන කෙනෙක් කියලා හිතන්න එච්චරයි. සද්ධර්මයේ දේශනා කිරීම මාර්ගයක් පෙන්වීම හරිම අමාරුයි. විවේචනය තමයි හරිම ලේසි. හරිම ලේසි. ඒක තමයි විවේචනය. දැන් මේ රටට සත පහක වැඩක් කරපො නැති මිනිස්සු පිරිසක් රජයේ විසින් කරන දේවල් විවේචනය කර කර ඉන්නවනේ. මේ රටේ තියෙන සෞම්පකාර ටික ගිනි තියලා, බස් ටික ගිනි තියලා, පාරවල් ටික රාංකෝමර ටික පුපුරවලා ඔක්කොම විනාශ කරපු මිනිස්සු 5000ක එක මිනිස්සුන්ට නොදුන්න එක ගැන විවේචනය තියෙනවා. ඒ තමයි ත්‍රස්තවාදී මනසවල වල ස්වභාවය. ඒ නිසා මේ ලෝකේ මොකක්වත්ම කරන්න බැරි මිනිස්සෙගේ ස්වභාවය තමයි විවේචනය. ඒ නිසා ලේසිම කටයුත්ත කරන්න එපා කිසි කෙනෙක්. ලේසිම කටයුත්ත කරන්න එපා, අමාරුම කටයුත්ත කරන්න. මිනිසුන් දැහැමි වුණොත් පමණක් ලොවට සිත සැලසෙවි. එච්චරයි කියන්න තියෙන්නේ. මිනිසුන් දැහැමි වුණොත් පමණක් ලෝකෙට සිත සැලසෙවි. මිනිසුන් දැහැමි නොවුණොත්, මිනිස්සු සම්මාදිට්ඨියටපත් වුනේ නැති වුණොත්, පාපිෂ්ඨ අදහස් සිතුවිලි වලින් පැවතුනොත් මිනිස්සුන්ට එළව මෙලව දෙලොවම පිරිහීමට ලක් වෙනවා. අපි සියලු දෙනාම වටහා ගන්න ඕන අපේ ජීවිත බොහෝම කෙටි කාලයක් ටික කාලයක් තියෙන්නේ. මේක පස් ගොඩක් ඇවිදින. මේක ඇතුලේ ආවේග තියාගන්න එපා. මේ ඉක්මනින් අපි මේ සත්‍ය අවබෝධය සඳහා දෙන කොයි වහරි බණපදයක් නිවන් ධර්මයේ අවදි කරන විවර කරන සංඥාවක් අපිට කොතනින්ද ලබා දෙන්නේ, කොතනින්ද අපි දකින්න ඕන. ඒ දෙයින් අප්‍රමාදීව නිවන් අවබෝධ කරගන්නට මහන්සි වෙන්න කියන කාරණය තමයි අද දවසේ දායකත්වයේ දක්වමින් ඒ ස්වර්ණා පෙරේරා මෙතිනියත්, ඒ වගේම බ්‍රිගේඩියර් අශෝක පෙරේරා මෙතිතුමත්, එම දියණියත්, ඒ වගේම මේ කුඩා දියණියත්, ඒ සියලු දෙනාම, ඒ වගේම වෛද්‍ය පුතුණුවන්, ඒ පිරිස සියලු දෙනාම
ප්‍රාර්ථනා කරන්නේ හැමදෙනාම හොඳ අවබෝධයෙන් ධම්මග යන දරුවෝ පිරිසක්. ඒ හැමදෙනාටම ආයුරාරෝග්‍ය සැප වර්ධනය වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මුළු මහත් ලෝකවාසී අන්තර්ජාලයෙන් ධර්මයේ ශ්‍රවණය කළ හැමදෙනාටම මේ සිතින් ධර්මය අහන ධම්මග යන හැමදෙනාටමත් මේ වෙසක් අසිරිය හැමදෙනාගේම ජීවිතය ධර්මයෙන් ආලෝකවත් කරගන්න සිත කය වචනය පවිත්‍ර කරගෙන පිරිසුදු කරගෙන සාන්ත කරගෙන පවතින්නට මන්පෙත් පෑදෙන සුබ වෙසක් මංගල්‍යයක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් ඒ වගේම මේ හැමදෙනාටම තුන්වන්ගේ ආශිර්වාදය ලැබේවා කියලා සෙත් ප්‍රාර්ථනා කරනවා. ඉෂ්ඨකාමී දෙවියෝ පින් අනුමෝදන් වෙත්වා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දීවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං චිරං රක්ඛන්තු සද්ධම්ම දේශනං චිරං රක්ඛන්තු තං සදාති. ධර්ම ශ්‍රවණානිසංස බලයෙන් හැමදෙනාටම උතුම් නිවන් සම්පත්ම සැලසේවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti පඤ්ඤාවන්තස්ස හේතුච හතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිඤ්ඤතෝ සුඛී හොතෝ සුඛී දීගාය.